හැමදිනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ආත්මික පින්තුනේ අද අපට සාකච්ඡා කරන්න තිබෙන්නේ රූප විභාගයේ සම්බන්ධව. අපි ගිය සතියේ ඊට උඩින් සතියේත් කතා කළා කොමක් ගැනද? රූප හඳුන්වගත්තා. අත වශයෙන්ම එක දවසකින් අපි කරන්න හිටියේ, නමුත් පළවෙනි දවසේ අපිට මේ විදුලිය විසන්ද වීමක් වුණා. ඒ නිසා අපිට දෙවන දවසටත් එක යන්න ඕන. ඒක බැලුවම එක අතර හොඳයි. මොකද මේක කැඩිලා ගියපු නිසා අර ඉස්සලම මූලික හැඳින්වීම වශයෙන් දැනගත්ත රූප ගැන. ඒ වගේම ඊට පස්සේ රූප 28 ප්‍රධාන රූප 28 මහ භූත රූප 4ත් ඒ මහ භූත රූප 4න් නිර්මාණය වන උපාදාය රූප 24 ගැනත් අවබෝධයක් ලබා ගත්තා. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ මේ රූප 28 කොහොමද විභාග කරන්නේ කියන එක. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා රූප සමුත්ථානය ගැන ඊළඟ සතියේ. ඒ කියන්නේ රූප හටගන්නේ මොන හේතු වලින්ද? හේතු හතරක් තිබෙනවා. ඊට පස්සේ සතිය අපිට කතා කරන්න තියෙනවා රූප කලාප. මොකද රූප කියනවා තනියම යොදන්නේ නැහැ, යෙදෙන්නේ නැහැ. රූප යෙදෙන්නේ ගෲප් එකක් වශයෙන්. රූප ගොඩක් එකතු වෙනවා. අපි කියන රූප කලාපයක් කියලා. එහෙනම් අපි මේ රූප විභාගයට යමු වෙනවා. අද අපිට තිබෙන්නේ ස්ලයිඩ් දෙකයි. ස්ලයිඩ්ස් දෙකයි තිබෙන්නේ. ඒකට හේතුව මේ තමයි මේ ස්ලයිඩ්ස් දෙක ඇතුලේ තමයි ඔක්කොම කතා කරන්නේ. හරි. දැන් රූප අපි 28ක් කතා කරන්නේ. අපි රූපේ කියලා කිව්වේ මොකක්ද? කෙනෙක් කියන්න බලන්න. මොකක්ද අපි රූපේ කියලා කිව්වේ? අපි මොකටද රූපයක් කියලා කියන්නේ? රූපය කියන්නේ හැමතරනේ වෙනස් වෙන දෙයක්, විකාරයක් කියලා. අපු අය බලන් හිටියා දැක්කා නොආපු අය ස්ලයිඩ්ස් එහෙම බලන්නේ නැති. මොකද්ද රූපයක් කියලා කියන්නේ? කියන්න බෑ. රූපය කියන්නේ වෙනස් වෙන දෙයක්, හැමතරනේ විකාරයක් කියලා. අමතකයි. ඉතින් අපි රූප විභාග කරන්නේ කොහොමද? රූපය මොකක්ද කියලාවත් දන්නේ නැතුව කොහොමද රූප විභාග කරන්නේ? හැමතරනේ ඇහෙන්නේ අපඩ කියන මම හිතන මගේ හඬේ ප්‍රශ්නයක් පොඩ්ඩක්. දැන් කතා කරන්න බෑ. හැමතරනේ රූපයක් කියන්නේ වෙනස් වෙන දෙයක්, විකාරයක් කියලා හඳුන්වනවා. ඔව් අන්න. රූපේ කුඩා මේකකයේ සුද්ධාෂ්ටකය කියලා කිව්වා. ඔව් ඔය තියෙන්නේ. ඒක තමයි අදහස. එතකොට මේ රූපයක් කියලා කියන්නේ ප්‍රകൃතියක් විකෘතියක් බවට පත් වෙනවා. දැන් විකාරයක් බවට. අපි ඉන්නේ ඩිෆෝම් කියලා. දැන් මේ හැම දෙයක්ම ඇත්ත වශයෙන්ම මේවා විකාරයටපත් වෙච්ච ඒවා. මේවා ප්‍රകൃතිය මෙහෙම නෙවෙයි. මේවා හැදිලා තියෙනවා. ගහකොළ ගත්තත් එහෙමයි නේ. ඊළඟට කන්දක් ගත්තත් එහෙමයි. එතකොට අපිට පේන්න තියෙනවද මේ පඨවි ආපෝ තේජෝ වායෝ ප්‍රകൃතියෙන් තියෙනවද කොතනකවත්? නැහැ. ප්‍රകൃතියෙන් කොතනකවත් නැහැ. මෙන්න පඨවි ටික, මෙන්න ආපෝ ටික, මෙන්න තේජෝ ටික, මෙන්න වායෝ ටික කියලා ඒවා මේ ප්‍රകൃතියෙන් ඇත්තේ නැහැ. එතකොට අපි කිව්වා රුප්පණේ. අපි පාලියෙන් කියනවා රුප්පණේ කියලා. රුප්පණ කියලා කියන්නේ ප්‍රകൃතිය විකෘතියක් වෙච්ච ගමන් අන්න රූපයක් බවට පත් වෙන. අපි කවුරු ප්‍රകൃතියද විකෘතියද? විකෘති. අපි විකෘතියටපත් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ විකෘතිය අතවසෙන්ම ඒ විකෘතිය කියන්නේ ඒක ලස්සනක් වෙනවා. විකාරයටපත් වුණාම දැන් අපි කතාබස් කරද්දි කියනවනේ විකාර කියවන්න එපා කියලා නේ. නොන්සන්ස් කියවන්න එපා කියලා. දැන් මෙතන කියන්නේ කෙලින්ම රූපය වෙනසකටපත් වුණා. ඒ කියන්නේ ප්‍රകൃති රූපයේ තිබෙන ප්‍රകൃති කොටස ප්‍රകൃතියක් විකෘතියක් බවට පත් වීම රූපයක් කියලා කියනවා.
දැන් ඒ රූප 28ටම පොදු වෙන ලක්ෂණ ටිකක් තියෙනවා. දැන් මේක ඒක විදයි කියන්නේ ඒක මොනවද ලක්ෂණ? එක අහේතුකයි. රූප වලට හේතුවක් තිබෙනවද? ලෝභ දෝෂ මෝහ හේතු තියෙනවද රූප වලට? නෑ. නෑ. රූප වලට හේතු නෑ. නමුත් අපි දන්නවා මේ කර්මයෙන් හටගන්න රූප තියෙනවානේ. කර්මයෙන් හටගන්න රූප තියෙනවා. හැබැයි රූප වලටම කියලා හේතුවක් නැහැ. ඒ කියන්නේ අපි හිතමු ලෝභයෙන් හටගන්න රූපයක් නැහැ. නමුත් ලෝභ දෝෂ මෝහ නිසා ඒ සියල්ලම එකතු වුණාම නිර්මාණය වෙන දෙයක් තියෙන්න පුළුවන්. දැන් ඔය පසාද රූප නේ ඒවට තියෙනවා නේ. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් සියලු රූප වලට හේතු නැහැ. අහේතුක කියලා අපි කියනවා. ඒ වගේම රූප හැම එකක්ම සප්පච්චය. සප්පච්චය කියන්නේ ප්‍රත්‍යමූලිකයි නේ. ඒ කියන්නේ ප්‍රත්‍ය සම්බන්ධ. මේක හරි වැදගත් වචනයක් මේ පච්චය කියන වචනේ. මේක කොහෙද අපිට හම්බෙන්නේ සාමාන්‍යයෙන්? සරල තැනක් ගත්තොත්. කොහෙද අපිට මේක හම්බ වෙන්නේ මේ පච්චය කියන වචනේ? වෙනත් තැන් කොහෙද අපිට හම්බෙන්නේ? මෙන්න මේ වචනේ. මේක කොහෙද හම්බෙන්නේ? අපිට සාමාන්‍යයෙන් අපි දන්න සූත්‍ර පිටකේ අපි දන්න තැන් කොහෙද අපිට හම්බෙන්නේ? කොහෙද හම්බෙන්නේ? මතක් කරන ආවාදනය කරගෙන කොහෙද මතක් වෙන්නේ පච්චය කියන වචනේ? කොහෙද තියෙන්නේ? චිත්ත සහේත. අපි සාමාන්‍යයෙන් දන්න සූත්‍ර පිටකේ අපි දන්න සූත්‍ර දේශනාවල මේ පච්චය කියන වචනේ කොහෙද තියෙන්නේ? අවිජ්ජා පච්චය සංඛාර. සංඛාර පච්චය විඥාන. පටිච්ච සමුප්පාද. දින පච්චය කියන්නේ කොහෙද? පටිච්චසමුප්පාද. පච්චය කියන්නේ ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා මොකටද? සංස්කාර වලට. සංස්කාර ප්‍රත්‍ය වෙනවා ඊළඟට විඥාන. නේ? එහෙම ප්‍රත්‍ය වෙලා යනවා. ඒ කියන්නේ අර එක බමුණෙක් බුදුහාරන්ගේ අහනවනේ ස්වාමීනි මේ දුක කියන එක දැන් දුක ගැන කියන්නේ පරිසමුප්පාදේ. දුක ඇති වෙන්නේ කොහොමද? ඒක ගමන් කරන්නේ කොහොමද කියලා. මේ දුක කියන එක මම කරගත්ත එකක්ද? පුද්ගලික වශයෙන් මම කරගත්ත එකක්ද දුක? දැන් අපි සාමාන්‍යයෙන් මේක එක කර්ම විග්‍රහ කරද්දී සමහරු ගොඩක් අය කියන මේ මෙයා කරපු කර්මයක් කියලා. හරි? මොන බාන්නේ විග්‍රහය බුදුහාමුදුරු කරන්නේ. ඒතර අහනවා මම කරපු දෙයක්ද මේ දුක? නැත්තම් වෙන කෙනෙක් කරපු දෙයක්ද? නැත්තම් මමත් වෙන කෙනෙක් කරපු දෙයක්ද? නැත්තම් මේක ආකස්මිකව පහළ වෙච්ච එකක්ද? බුදුහාමුදුරු කියනවා මම කළත් නැහැ අනුන් කළත් නැහැ. මම අනුන් කළත් නැහැ. මේක ආකස්මිකව පහළ වෙන්නේ නැහැ. මේක පහළ වෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. අන්න. ඒ කියන්නේ දැන් අපි මේ ඉපදිච්ච එක උනත් මම කරපු දෙයක් නෙමෙයි. මම යමක් කරා තමයි. නමුත් ඒ කරපු දේ හේතුවක් නිර්මාණය වෙලා ඒකට ප්‍රත්‍ය වෙලා තමයි දැන් මේ යන්නේ. එහෙනම් කාටවත් කියන්න බෑ මේ ගියාත්ම හිටපු මම නිසා තමයි මම ඇති වෙලා තියෙන්නේ. මම හේතුවක් නිර්මාණය කරා ඒකට ප්‍රත්‍ය වෙලා තිබෙනවා දැන්. හරි ලස්සන නේද? ඒ කියන්නේ බලන්නකෝ. දැන් අපි හිතන්නේ මම කරා මං ගියාත්ම වල මෙහෙම කරා මං පව් කරා මම හොඳ කරා ඔක්කොම හේතු ප්‍රත්‍ය වෙලා යන්නේ. එහෙනම් අන්නේ ප්‍රත්‍ය වෙනවා. කන්ඩිෂන් අපි කියන්නේ මේ ඉංග්‍රීසියෙන් කන්ඩිෂන් වෙනවා අපිට. කියන කන්ඩිෂන් නවා කියලා. නේද? අපි කියන්නේ සංඛාර is conditioned by avijja නේ. නේද? අපි කියනවානේ ඒක කන්ඩිෂන් අපි ප්‍රත්‍ය වෙනවා. මම මෙතන මේ ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් දැම්මේ මේ දැන් මම කොහොමද සිංහලෙන් පරිවර්තනය කරනවානේ. මෙතන නොදන්න කෙනෙක් ඉන්නවා නම් යමක් තේරෙනවාට මේක මොකක්ද? එහෙම දාලා තියෙන්නේ. එතකොට සප්පච්චය කියන්නේ ප්‍රත්‍ය තියෙනවා. ඒ කියන්නේ රූප වලට ප්‍රත්‍ය තියෙනවා. උදාහරණයක් ගමු කොහොමද ප්‍රත්‍ය තියෙන රූප වලට? ඒ කියන්නේ රූප වලට හේතු තියෙනවානේ. එක්තරා හේතු තියෙනවානේ. ඒ කියන්නේ සමහර හේතු සාධක තියෙනවා. ගොඩක් වෙලාවට. දැන් අපි අර අතනින් ගන්න ආහාර කියලා ගන්නවද? ආහාරජ, උතුජ, රූපජ, මේ කම්මජ නේ? අපි එහෙම ටිකක් ගන්නවනේ. ඒවා හේතු ප්‍රත්‍ය. අත වශයෙන් මෙතන ගන්න මේ ප්‍රත්‍ය කිය. හේතුම නෙමෙයි. මොකද හේතු නැහැ කියලා කියන උඩ. හේතු නැහැ හැබැයි ප්‍රත්‍ය තියෙනවා. එහෙමයි ගන්න ඕනේ. හේතු නැහැ ප්‍රත්‍ය තිබෙනවා. සාසව කියන්නේ
සාසව කියන්නේ කෙලස් තියෙනවා. මේ රූපවල කෙලස් තිබෙනවද? ඔව් රූපවල කෙලස් තිබෙනවා. ඒ මොන වගේ රූපවලද? දැන් ඔය කම්මජ රූප වගේ ඒවා ගත්තොත් නේද? ඒවයි කෙලස් තිබෙනවානේ. ඒ කියන්නේ දැන් අපිට හම් වෙන ප්‍රසාද රූප ඇහි තියෙන උපය, කනේ තියෙන උපය, නාසයේ තිබෙන උපයනේ. මේවා ගියාත්ම වල අපි කෙලස් වලින් ආශ්‍රව නිසානේ ඒවා වැඩි වෙලා හොඳ වෙලා හෝ අඩු වෙලා තිබුණා. සමහරුන්ගේ කන හොඳට ඇහෙනවා, සමහරුන්ගේ ඇස් හොඳට පේනවා, සමහරුන්ගේ ඇහැ බොහොම ලස්සනයි, කන බොහොම ඒ වගේ දේවල් තියෙනවානේ. ඒ ඔක්කොම ගියාත්ම වල කරපු ආශ්‍රව සම්බන්ධ වෙලා තිබුණා නේ. සාසව එන රූප වලට ආශ්‍රව සම්බන්ධ. මට මෙතන කෙනෙක් කියන්න බලන්න මේ වෙනස මොකද්ද බලන්න. ආශ්‍රව, ආසව එක එකක්. කිලේශ තව එකක්. උපක්ඛිලේශ තව එකක්. අනුසය තව එකක්. මොනවද මේ? කොහොමද අපි මේවා වෙන් කරගන්නේ? මේවා එකක්ද ගොඩක්ද? මට ප්‍රශ්නයක් නේද? කවුරුත් එක එක සමාන අර්ථයෙන් පාවිච්චි කරනවා. මොකක්ද ඕකේ තියෙන ලොකුම විග්‍රහය? මොනවද දැන් අපි ගන්නවානේ දැන් මෙහෙම ගත්තොත් අපි කියනවා මේ පොඩි තණ්හාවක් තියෙනවා. රූප වේදනා සංඥා මේ රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව නේද? ඊළඟට පොට්ටබ්බ තණ්හාව, ධම්ම තණ්හාව. ඊළඟ නමුත් අර ලොකු විග්‍රහයද කියනවා නෑ. කාම තණ්හාව, භව තණ්හාව අර කතා ටික නෑ නේ. දැන් පටිච්චසමුප්පාදේ කතා කරන තණ්හාව තමයි රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව. ඒ ටික තමයි පටිච්චසමුප්පාද තණ්හාව. ආරෂ්ඨාංග මාර්ගේ මොකක්ද ඒ තණ්හාව? එතන තණ්හා කීයක් තිබෙනවද? දැන් තුනක්. අන්න ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන තුනයි. ඒ ආරෂ්ඨාංග මාර්ගය නෙමෙයි අපි කියන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යයේදී කතා කරන්නේ ප්‍රධානම තණ්හා තුනයි. ඒ කියන්නේ අපි මේ සසරට බැඳිලා යන තණ්හා තුන. අර රූප වේදනා සංඥා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප ධම්ම තියෙන එක ඇතුලේ. එහෙනම් ආසව, කිලේශ, උපක්ඛිලේශ, අනුසය හඳුන ගන්න බලන්න. මෙතන සම්බන්ධයි. කෙනෙක් විස්තර කරන්න කොහොමද ඔය ටික දකින්න කියලා. ඔය එකක්ද නැත්නම් ඔය වෙනස්කම් තිබෙනවද? උපක්ඛිලේශ නම් මේ ඊර්ෂ්‍යාව, මානය, ඒ වගේ තවත් පොඩියට මේ තණ්හාව බෙදෙනකොට උපක්ඛිලේශ කියන්නේ හම්දුනේ. අර 1500ක් වගේ තියෙන පොඩි කෙලෙස්. නෑ මෙහෙමයි. ඔය 1500 කියන්නේ අර පොතක් තියෙනවා හාමුදුරුවෝ ලියපු එක. නමුත් කෙලෙස් 1500ක් කියලා ගන්න නැහැ. උපක්ඛිලේශ නම් 16ක් තියෙනවා. ඒක සූත්‍රයක තිබෙනවනේ. මට මතකයි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ අනුමාන සූත්‍රය. අත උපක්ඛිලේශ කියලා වෙනම සූත්‍රයකුත් තියෙනවා. ඒවයි 16ක් කතා කරන්නේ. දැන් අඳුර ගන්න මුල ඉඳලා කොහොමද මුල ඉඳලා අඳුර ගන්න? මතක තියාගන්න සියලුම කෙලෙස් සියලුම හිත අපවිත්‍ර කරන දේවල් අපි කියන්නේ ඒවට කියන්නේ ගැඹුරු විග්‍රහයේදී හිත අපවිත්‍ර කරන දේවල් වලට අපි කියන්නේ මොකක් කියලාද? ආශ්‍රව. අන්න ඒක තමයි වචනේ. ඇයි අපි එහෙම කියන්නේ? මජ්ක්‍ධිම නිකායේ දෙවන සූත්‍රය, සබ්බාසව සූත්‍රය, සියලු ආශ්‍රව. එහෙම කියනවා නේද? සබ්බ කිලේශ කියලා කිව්වේ නෑ අතනේ. එහෙනම් මේ කිලේශ, උපක්ඛිලේශ, අනුසය ඔක්කොම තියෙන්නේ මොක ඇතුළේද? ආශ්‍රව ඇතුළේ. ආශ්‍රව කියන්නේ ඉන්ෆ්ලක්ස් එකක්. කියන්නේ හැම වෙලාවෙම උල්පත වගේ උනනවා ඒක. අවිද්‍යාව නිසා. අත වශයෙන්ම දැන් ඔය පටිච්චසමුප්පාදේ අවිද්‍යාව හටගන්නේ ආශ්‍රව නිසා. ආසව සමුදය අවිජ්ජානේ. එහෙමනේ කියන්නේ. ඒතර ආශ්‍රව හටගන්නේ ඒ අවිද්‍යාවෙන්. ඒක දෙකට දෙක සම්බන්ධයි. ආශ්‍රව නිසා අවිද්‍යාව හටගන්නවා. අවිද්‍යාව නිසා ආශ්‍රව හටගන්නවා. එහෙනම් ආශ්‍රව තමයි. එහෙනම් මොනවද මේ කිලේශ කියලා අපි කියනවා සාමාන්‍යයෙන් පොදුවේ ආශ්‍රව ඇතුළේ තියෙන ඔක්කොට කිලේශ කියලා කියනවා. ඒ අතරේ උපක්ඛිලේශ කියලා කොටසක් තියෙනවා. මේවා මම දකින්නේ මේ අර ගොඩක් වෙලාවට දැන් අපි ඔය කෙලස් කිව්වම අපි ලෝභ දෝෂ මෝහනේ ගන්නෙ. නමුත් ඒ ලෝභ දෝෂ මෝහ කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් කියන්නේ අපි එක වෙලාවේ අපි ඇති කරගන්නා වූ කෙලස් අපිට ලෝභ දෝෂ මෝහ කියලා එකපාරට අරගන්න තේරෙන්නේ නැහැ. එම නිසා තමයි උපක්ඛිලේශ ටික තියෙන්නේ. උපක්ඛිලේශ ටිකේ තුල
පැහැදිලිවම පෙන්වු කරනවා අන්න මෙන්න අපි අර ලෝභ දෝෂ මොහ හදන ඒවා ටික නේ අවිජ්ජා විසම ලෝභ නේද එහෙමනේ පටන් ගන්න එක ව්‍යාපාද වගේ තියෙනවා 16ක් මට මතක විදිහට 16ක් තියෙනවා එතකොට අනුසය කියන්නේ මොනවද අනුසය කියන්නේ මොනවද සංගවිලා තියෙනවා ඇංගිලා තියෙනවා ඇංගිලා දෙන්නේ වැඩි නේද හරි බලන්නකයි අනුසය කියන්නේ මේ කෙලෙස් වල අවස්ථා ටික අනුසය වීතික්කම පරිඋත්ථාන කියලා තියෙනවා කෙලෙස් වල අවස්ථා හැංගිලා තියෙනවා පොඩ්ඩක් එළියට විලා ආයි යනවා ඊට පස්සේ එළියටම අවිලා තියෙනවා ඉතින් ওই වගේ තියෙනවා තවත් තියෙනවා ප්‍රසිද්ධ ඊටාම ගැඹුරු ධර්ම විග්‍රහයක් සහිත වචන තියෙනවා වචන දෙකක් තියෙනවා මොනවද මේ කෙලෙස් සම්බන්ධව හිත අපවිත්‍ර කිරීම සම්බන්ධව ප්‍රපංච කියන එක අහලා තියෙනවද පපංච ප්‍රපංච අහලා තියෙනවද මජ්ක්‍ධිම නිකායේ 18 මම හිතන්නේ මදුපෙණ්ණික සූත්‍රයේ මේක කියනවා ප්‍රපංච කියලා. මොකද ප්‍රපංච කියන්නේ මේ ආශ්‍රව සම්බන්ධයෙන් දෙන ලොකු විග්‍රහයක් ප්‍රපංච කියන එක. දැන් සාමාන්‍යයෙන් කියන්නේ නිප්පපංචා තථාගත. තථාගතයන් වහන්සේලා ප්‍රපංච රහිතයි. ප්‍රපංච කියලා කියන්නේ තෘෂ්ණාව, මානය, දෘෂ්ටිය මුසු වෙච්ච සිත. ඒතර ඒක ලොකු විග්‍රහයක්. ආශ්‍රවත් ඇවිල්ලා කෙලෙස් හැදිලා උපක්ලේශ හැදිලා අනුසය පරිඋත්ථාන වීතිකමත් ඇවිල්ලා ලොකු විග්‍රහයක්. එතකොට දැන් ඔබට දැන් තේරෙනවා ඇති මේ හිත අපවිත්‍ර කරන දේවල් මොකටද මෙතන සම්බන්ධ වෙන්නේ? රූප වලටත් සම්බන්ධ. දැන් හිතන්නකෝ ගියාත්මවල මේ මොනවද? දැන් ගියාත්මවල මේ අපි හිතමු මොනවා හරි කරපු වැරදි වැඩක් නිසා අපේ ඉන්ද්‍රියන් විකලත්වයටපත් වෙනවා. එහෙම තියෙනවා නේ? ඒ නිසා ඒ රූප කෙලස් වලට අභිමුඛයි. එතකොට එහෙම තිබෙනවා. දැන් අත් වශයෙන් මේක මෙතන ගියාත්මයටත් වඩා මෙතන අපිට ගන්න වෙන්නේ සබ්ජෙක්ටිව් ඩිෆයින්මන්ට් නේ. රූප තියෙන කට්ටිය කෙලස් හදා ගන්නවා කියන එකයි මෙතන කියන්නේ අත් වශයෙන්. එහෙම වෙනව නේද? දැන් රූප දැන් හිතන්නකෝ ලස්සන රූපයක් තියෙන කෙනෙක් කෙලස් හදා ගන්නව නේද? හොතර කන ඇහෙන කෙනෙක්, හොතර පේන කෙනෙක්. එයා ඒක නිසා මත් වෙලා එයාට කෙලස් ආශ්‍රවන්ති මාර්ගය හැදෙන්න පුළුවන්. සංකත කියන්නේ ඔව් කිසිම දෙයක් සංකත භාවයෙන් මිදෙන්නේ නැහැ නේ. ධර්මයේ බුදුහාමුදුරු පෙන්නු කරන්නේ සංකත කියන්නේ සංස්කාරයි නේ. දැන් මේ හැම රූපයක්ම සංස්කාරයි නේ. රූප හැම එකක්ම සංස්කාරයි. රූප වල තිබෙන ආසන්නතම ලක්ෂණේ ප්‍රධානතම ලක්ෂණේ සංකතයි සංස්කාරයි. ඊළඟ රූප ලෝකීය. ලෝකීය කියන්නේ ලෞකිකයි. රූප ගොඩාක් වෙලාවට ලෞකිකයි. සාමාන්‍යයෙන් මේ කාමාවචර ලෝකයෙන් උඩහට යන්න රූපය අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. රූපය අඩු වෙනවා. මොකද රූපය අඩු වෙන්න එපයි. මොකද ඒකට හේතුව මේ රූපය කියන්නේ බරක්නේ ගොඩක් වෙලාවට නේ. ඊළඟට ගොඩක් වෙලාවට රූප කාමාවචරයි. කාමයේ කියන්නේ කාම ලෝකයට අදාළයි. ඊළඟට අනාරම්මනයි. අනාරම්මන කියන්නේ අරමුණක් නැහැ. හැබැයි දැන් අපි ගත්තොත් දැන් චක්කුපසාද වගේ ඒවට අරමුණු තියෙනවා. නමුත් සාමාන්‍ය රූපයකට අරමුණ මේ කියන්නේ ගොඩක් රූපවලට අරමුණු ගන්නට බෑ. සමහර ඒවාට තියෙනවා. අපහාතබ්බ කියන්නේ තනියම නෑ. මේ රහත් වුණාම රූපය අතාරින්න පුළුවන්ද? දැන් රහතන් වහන්සේ කෙනෙක් බවට කෙනෙක්පත් වෙනවා. රූපෙන් බේරලා යන්න පුළුවන්ද? බෑ. රූපය අතහැරලා දුවන්න බෑ. එහෙනම් හිත අතහැරලා දුවන්න පුළුවන් නේ. රහත් වෙනකොට හිත අතහරින්න පුළුවන්. කෙලස් හිත අතහැරලා හිතින් ජයග්‍රහණය කරනවා. හැබැයි රූපෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. බෑ. එම නිසා තමයි රහතන් වහන්සේ කෙනෙකුට, පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මොකද්ද වෙන්නේ? වේදනාවක් නැති වෙනවා. ලෙඩ රෝගයක් ඇති වෙනවා. එහෙම වෙනවනේ. අන්න රූපේ කාටවත් මග ඇරලා යන්න බෑ. එම නිසා තමයි ධර්මයේ කියන්නේ ඔය රහත් වෙනවා කියන එක. නිවීමටපත් වෙනවා කියන එක ඒ කියන්නේ ස්ටේජස් දෙකක් තිබෙනවා. අධීර දෙකක් තිබෙනවා. දැන් අපි මේ පංචස්කන්ධය තියාගෙන රහත් වෙනකොට අපි ඒකට කියනවා දැන් කවුරුත් දකින්නේ ඒකනේ. අපි කියන එකට සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා. නමුත් ඒක එහෙම වුණා කියලා ඇඟට වේදනාව එනවා. කරදර මුගලන් හාමුදුරුවෝ ගොඩාක් මේ ගුටිත් කෑවනේ. දැන් කොච්චර දුකකටපත් වුණාසේ. ඒතර හරිම නිර්වාණයට ඒ එතුමාණන්පත් වෙන්නේ ආරණ්‍ය වහන්සේපත් වෙන්නේ මරණයෙන් මත්තට. පිරිනුවන්. අපි ඒකට කියනවා
අනුපාදිශේෂ නිබ්බාන. ඒ කියන්නේ උන්වහන්සේ කොයි වෙලාවක හරි මේ අපවත් පිරිනොම් පෑවෙන් පස්සේ තමයි හරිම නිර්වාණයටපත් වෙන්නේ. ඒ නිසා අපි කියනවා නිබ්බාන සහ පරිනිබ්බාන කියලා. එම නිසා මේ රූපයෙන් කාටවත් පැනලා යන්න බෑ. ඒ නිසා ඒක ටිකක් ලොකු කතාවක්. රූපේ එසේ මෙසේ විදිහට බැහැර කරන්න බෑ. දැන් මේකෙන් අපිට තේරෙනවා නේද ගොඩක් මිනිස්සු කෙලස් වලට ආශ්‍රව වලටපත් වෙන්නේ රූපේ නිසා කියලා. අපි දැන් කතා කරා. මොකද රූපේ අතහැරලා යන්න බෑ රහතන් වහන්සේ. කියන්නේ රහතන් වහන්සේට රූපේ ගැන ආසාවක් නැහැ. නමුත් අර කර්මජ විපාක නිසා සහ රූපයක් දරන නිසා. දැන් ඒකනේ කියන්නේ අර රහතන් වහන්සේ ගැන විස්තර කරද්දී වචනයක් කියනනේ අන්තිම දේහධාරී කියලා අහලා තියෙනවා. අන්තිම දේහධාරී. අන්තිම ශරීරය දරනවා. කියන්නේ ශරීරයේ අන්තිමට දරන්නේ දැන්. ඒකත් ශරීරයක් දරනවනේ. ශරීරය කියන්නේ රූපයක්. නේ එනම් රූපය කියන එක එසේ මෙසේ විතර බැහැර කරන්න බෑ. පිරුණන් පෑම වෙනකම්. ඒ වගේම අපි එදා කතා කරා නිප්පන්න රූප සහ අනිප්පන්න රූප. දැන් මේ විග්‍රහයත් අපි දන්නවා. නිප්පන්න කියවන් පස්සේ මේ ස්වභාව ලක්ෂණයක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම අපිට බලන්න පුළුවන්. අනිප්පන්න වල බලන්න බෑ. අපි ඔය ටික තමයි එදා කතා කරේ. දැන් මේක අද අලුත් දෙයක්. මේ දක්වා ප්‍රශ්න මොකුත් තිබෙනවද? මේ දක්වා කරපු ටිකේ දැන් අද මේ ඉස්සෙල්ලාම කරපු පොදු ලක්ෂණ සෑම රූපයකටම පොදු වෙන ලක්ෂණ ටික තුල මොනවා හරි ගැටලුවක් තියෙනවද? අපි නම් ඉස්සරහට යමු තවත්. පස්සේ ගන්න පුළුවන්. හොඳයි මේ බෙදීම ටිකක් වෙලා යන වැඩක්. මේක ටිකක් මේ රූපේ බහුවිධ බෙදීම. දැන් රූපේ වෙනස්කම් ටික මේ කියන්නේ. දැන් මේක මම මෙතනක් දාලා තියෙනවා මේ භාෂා දෙකකින්ම ටිකක් වෙනස් විදිහකට. දැන් මේ රූපය වර්ගීකරණය කරනකොට රූප විග්‍රහයේදී අතක තියාගත යුතුයි ගොඩක් විදියකට ගන්නවා ඒක. දැන් විශේෂයෙන්ම රූපයේ තියෙන වෙනස්කම් වශයෙන්. පළවෙනි බෙදීම තමයි අජ්ජත්තික රූප. අජ්ජත්තික රූප කියන්නේ අපේ ඇඟ ඇතුලේ තිබෙන රූප. මොනවද? පසාද රූප පහ. හරි. එහෙනම් අපේ ඇඟ ඇතුලේ තියෙන රූප කීයද? පහයි. අත් වශයෙන්ම දැන් මේ මෙතන ඇඟ ඇතුල කියන එකටත් වඩා මේ බාහිරත්වයට සම්බන්ධ වෙනීමක් තිබුණා. දැන් අපි ගත්තොත් දැන් කෙනෙක් අහන්නේ උර හදේ වස්තුවට මොකද්ද වෙන්නේ කියලා. නමුත් ආධ්‍යාත්මිකව පිහිටන්නේ පසාද රූපටි. එතකොට මේ අභ්‍යන්තරයේ පිහිටන්නේ පසාද රූප පහ පමණයි. එහෙනම් අනිත් ඔක්කොම තව කීයක් තිබෙනවද? අනිත් 23ම බාහිර රූප කියලා කියන්නේ. පසාද රූප පහ හැරුණම අනිත් සියලු මේවා බාහිර රූප කියලායි අදහස් කරන්නේ. ඊළඟට වත්තු රූප. වත්තු රූප කියන්නේ වත්තු රූපෙන් අදහස් කරන්නේ මේ මනසට වස්තුවක් බවට පත්වන්නේ. ඒ කියන්නේ සිතිවිලි හදාගන්න අරමුණක් බවට පත්වන්නේ මොන රූප ටිකද? එතන තියෙන්නේ පසාද රූප පහයි හදේ වත්තුවයි. ඇයි එතන තියෙනවනේ දැන් චක්කු පසාද, සෝත පසාද, ගාන පසාද, જીවහා පසාද, ඊළඟට කාය පසාද, මනෝ පසාද කියලා එකක් තියෙනවනේ. නෑ හදේ වත්තු. ඇයි හදේ වත්තු කියන්නේ? හදේ වත්තු කියන්නේ මේ අපේ මනෝ විඥාණය තියෙන්නේ එතනයි. එතකොට දැන් ඒක නමුත් අතන්ට අරගෙන නැහැ. මේ අජ්ජත්තික රූපෙට අරගෙන නැහැ. ඒකට හේතුව තමයි මේ දැන් පසාද රූප ටික අපිට පේනවනේ. හදේවත්තු අපිට පේනවා. හදේවත්තු අපිට පේන්නේ. ඒ නිසා ඒකට වැටලා නැහැ. නමුත් හිතට බේස් එකක් වෙන රූප ටික තමයි මේ 6. පසාද රූප 5යි හදේවත්තු. මොකද දැන් මේ හැම පසාද රූප පහටත් හදේවත්තුවට යම්කිසි බේස් එකක් තියෙනවා. එතකොට එහෙමයි ඒක ගන්න. ඒතර අනිත් ටික ඒතර කීයක් ඉතුරු වෙනවද? 5යි 1යි 6යි. අනිත් 22ක් තිබෙනවා. ඒ ඔක්කොම අවත්තු. ඒවා මනසට බේස් එකක් වෙන්න බෑ. ඒ අනිත් තියෙන රූප ඔක්කොම අපි වර්ගන අවත්තු රූප කියලා.
ටිකක් වැඩි ටිකක් හිතන්න තියෙනවා නේද පොඩක්. හිතන්න තියෙන තැනක්. නමුත් ඉතින් මේක ලොකු අමාරුවක් නෑ. පොඩ්ඩක් ඒ රූප ටික ගැන දන්නවනම්. ඊළඟට ద్వාර රූප. ద్వාර කියලා කියන්නේ දොරක් කියන එක නෙමෙයි. එතකොට දැන් මේ කියන්නේ මනසට ద్వාරයක් බවට පත් වෙන රූප. එතකොට විශේෂයෙන්ම බාහිර ලෝකයක් සමග ගනුදෙනු කිරීමේදී මනස ద్వාරයක්, මනසට ద్వාරයක් බවට, දොරක් බවට පත්වන රූප. එතෙන්දී අපි ගන්නේ පසාද රූප 5යි විඤ්ඤාති රූප 2යි. දැන් විඤ්ඤාති රූප කියන්නේ කාය විඤ්ඤාති සහ වචී විඤ්ඤාති. අපි එදා කිව්වනේ මේ විඤ්ඤාති කියන්නේ මේ දැන් අපි කතා කරනකොට මෙහෙම අතපය හැම ගන්නවා. දැන් මේකත් මෙතන රූපයක් නිර්මාණය වෙන්නේ. මේ ශාරීරිකව කරන දේවල්. වචනවලත් හඬවල රූපයක් නිර්මාණය වෙනවා. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. එතකොට දැන් බාහිර ලෝකයක් සමග ගනුදෙනු කරනකොට මනසට ద్వාර බවට පත්වන්නේ මේ 7යි. ద్వාර රූප කියන ඒ කියන්නේ මේ පසාද රූප 5යි විඤ්ඤාති රූප 2යි. එහෙනම් එතන 7ක් තිබෙනවා. එහෙනම් අනිත් ඔක්කොම ටික අනිත් 21ම ద్వාර රූප නෙමෙයි වල කියනවා අද්වාර රූප. ద్వාර නොවන, දොරවල් නොවන රූප. ඊළඟට ඉන්ද්‍රිය රූප. මේක හරි වැදගත් තමයි. දැන් මෙතන මේ ඉන්ද්‍රිය කතාවක් කියන නිසා මෙතන ඉන්ද්‍රිය රූප කියලා කියන්නේ මේ විශේෂයෙන්ම මෙතනින් අදහස් කරන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ චක්කු සෝත ගාන ජීවහා කාය වගේ වනේ මන කියනවනේ. නමුත් මෙතන අදහස් කරනවා මේ බාහිර කාර්යය පාලනය කරන්නේ මොන ඉන්ද්‍රියයන්ගෙන්ද? දැන් අපි දුන්න චක්කු ප්‍රසාදය තමයි දැකීම පාලනය කරන්නේ. ඒ වගේම සෝත ප්‍රසාදය තමයි ඇහිීම පාලනය කරන්නේ. ගාන ප්‍රසාදය තමයි ආග්‍රහණය පාලනය කරන්නේ. ඊළඟට මොනවාද? ජීවහා ප්‍රසාදය තමයි රස පාලනය කරන්නේ. නේ එහෙම තියෙනවනේ. එතකොට දැන් අර එළියේ අපට තිබෙන බාහිර කර්තව්‍ය නැත්නම් කාර්යය ඇතුලේ තියෙන කාරණා කීපයන් නිසා පාලනය කරනවා. දැන් ඒ බඳු රූප තියෙනවා. අපි ඒවට කියනවා ඉන්ද්‍රිය රූප කියලා. ඔය තියෙන එතන කීයක් තියෙනවද? 5යි 2යි 7යි 8යි. ඒ කියන්නේ පසාද රූප 5ම ඒ කාර්යය කරනවා. භාව රූප දෙකක් තියෙනවා. භාව රූප කියන්නේ අපේ ස්ත්‍රී පුරුෂ භාව. පුම් භාව සහ ඉත්ති භාව කියන දෙක. ඊළඟ ජීවිත රූප. ජීවිත රූප කියන්නේ සියලුම රූප පාලනය කරන්නේ, නඩත්තු කරන්නේ ජීවිත රූපේ මගේ. අන්න එයත් ඇවිල්ලා ඉන්නවා එතන. ඒ කියන්නේ දැන් අපි අපේ මේ බාහිර අරමුණු වල යම් කිසි දෙයක් කාර්යයක් අපි හිතමුකෝ රූපයක් බාහිරින් අපි දැකීමක්, ඇසීමක්, ආග්‍රහණයක්, රසයක්, පහසක් මේවා ඇඟ ඇතුලේ තියෙන යම් කිසි රූප ටිකක් මගින් පාලනය කරනවා. අන්නේ රූප තියෙනවා කීයක් තියෙනවද? 8ක් තිබෙනවා. පසාද රූප 5යි, භාව රූප 2යි, ජීවිත රූප. දැන් මේකෙන් කියන්නේ නැද්ද අපේ ස්ත්‍රී පුරුෂ භාවයත් බලපානවා ඉන්ද්‍රිය වලටනේ. මේ භාව රූප දෙකක් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒකත් බලපානවා. ඒකත් අපි ඒ කියන්නේ අපි මේ ඉන්ද්‍රියන්ගේ අරමුණු ගන්නකොට ඒකත් බලපානවා. නේ? ඒ කියන්නේ පුරුෂයෙක් ගන්න විදියටම වෙන්න බෑ තවත් පුරුෂයෙක් ගන්න. ඒ වගේම කි අනිත් පැත්තත් එහෙමයි. නේ? ඒවා බලපෑමක් නෑ. අතන තියෙනවා 5 2 7 8. එහෙනම් අනිකුත් සියලුම ඒවා ඒ කියන්නේ තව කීයක් තිබෙනවද? තව තිබෙනවා 20ක්. ඒවා ඉන්ද්‍රිය රූප නෙමෙයි. ඒවා අනින්ද්‍රිය රූප. ඊළඟ එක ටිකක් ගොඩක් වැදගත් එකක්. මේකට වචන ගොඩක් තියෙනවා. සප්පටිග. මම ඔන්න ඕක කියද්දි මම අහන්න කැමති මේ පටිග කියන වචනේ මේකේ තියෙනවා. දැන් ධර්මයේ පටිග කියලා කියන්නේ මොකටද පෙන්නන්නේ? තරහව, ද්වේෂය. පටිග කියන්නේ ද්වේෂාරහව, කේන්තිය. පටිග කියලා කොහොමද? දැඩි තරහයි. දැඩි තරහ. මොකද දැන් අපි දකිනවා මේ දැඩි තරහ කියන්නේ සාමාන්‍යයෙන් මේ ධර්මයේ කියන්නේ මේ සියලුම අනෙකුත් කේන්තිය සම්බන්ධ දේවල් මේකේ ඇතුලේ තමයි තියෙනවා. කියන්නේ all degrees of anger. අපි කියමු එතන ගමුකෝ අපි දවසක් කතා කරා ඔය පොය දවසක සාකච්ඡාවකදී මේ ආඝාතය කියන මතකද දන්නේ? ආඝාතය කියන්නේ මොකක්ද? ආඝාතය කියන්නේ
අමනාපේ resentment කියන්නේ. ඊළඟට සාමාන්‍ය පටන් ගන්න අපි ක්‍රෝධයෙන්නේ කිපෙනවා කියන්නේ. ක්‍රෝධය. ඊළඟට වෛරය. ඒ ක්‍රෝධයෙන් පස්සේ කරන කට්ටිය කරන වැඩේ මොකද්ද? අර උපක්ඛිලේශයක් ඒක. උපනාහය. අන්න ක්‍රෝධයෙන් පස්සේ කට්ටිය ගොඩක් කරන්නේ මොකද කරන්නේ? බඳින ලද වෛරය. අන්න වෛර බැඳ ගන්නවා. කෝධ උපනා. උපනා කියන්නේ බඳින ලද වෛරය. අපි කියන්නේ ඒකට පලි ගැනීම කියන වශයෙන්. ඊළඟට අපි කියනවා අපි ඊළඟ කියනවා ආඝාතය. ආඝාතය කියන්නේ අමනාපය. ඊළඟට තව තියෙනවානේ දෝෂ කියලාත් අපි කියනවා සාමාන්‍යයෙන්. ওই ටිකට ඔක්කොටම කියනවා. ඊට පස්සේ කියනවා අපි පටිඝ. එයි තවත් එකක් කියනවානේ. ඇයි මේ මොනවද ව්‍යාපාදයේ වගේ දෙයක් එකක් තරහක් නෙමෙයි. නැසීමේ තරහක් නෙමෙයි. පටිඝය කියන්නේ සියලු දේවල් අයිති තමයි. හැබැයි මෙතන පටිඝ කියන්නේ තව අර්ථයක්. මොකක්ද ඒ අර්ථය? පටිඝ කියන්නේ. මොකද මේ කියන්නේ පටිඝයේ අර්ථ දෙකක් තියෙනවා. එකක් කේන්තියට කියනවා. කේන්තිය වර්ග ඔක්කොටම අනිත් අර්ථය පටිඝ කියන්නේ impingement වදිනවා. වදිනවා. දැන් ඇහි වදිනවා. චක්කුපසාදයේ රූපය ඇවිල්ලා මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? පටිඝයක් වෙන්නේ. ඇහි වදිනවා. සද්දය ඇවිල්ලා කනේ පටිඝයක් වෙන්නේ. කනේ වදිනවා. ඒතර ආග්‍රහණය ගඳ සුවඳ කොහෙද වදින්නේ? නාසය ඇවිල්ලා වදිනවා. ඒ කියන්නේ ගානක් පසාදේ වදිනවා නේ. අන්න මෙතන පටිඝ කියන්නේ වදිනවා කියන එකයි. එතකොට මතක තියාගන්න රූප ටිකක් තියෙනවා. රූප 12ක් තියෙනවා. අසාද රූප 5යි. ඊළඟට අන්න ගෝචර රූප 7ක්. දැන් කෙනෙක් බය වෙයි කොහොමද 7ක් ආවේ කියලා. 7යි. 12ක් තියෙනවා. මේ 12 අරමුණු ඇවිල්ලා මොකද්ද වෙන්නේ? වදිනවා. නැත්නම් අරමුණු වැදීමට සම්බන්ධ. මේකට අපි තවත් තියෙන වචන කීපයක් අපි කියනවා ඕලාරික රූප කියලා අත් වශයෙන්. හරි? ඒ කියන්නේ මේවට කියන ඕලාරික. දැන් සාමාන්‍යයෙන් අරමුණු ඇවිල්ලා වදිනකොට හරි සූක්ෂම නෑනේ අපේ ඉන්ද්‍රියන්. නේ? අපේ ඒ අදාළ තැන් ටික සූක්ෂම නෑ. අපි ඒකට දකින්නේ ඒවා ඔක්කොම ඕලාරිකයි. ඒතර දැන් මෙතන වදින්න නැති ටිකක් තියෙනවානේ කීයක් තියෙනවද? 12යි ඊළඟට 16ක්. අපි ඒවට කියනවා ඒවා මොනවද? ඒවා සප්පටික නෙමෙයි අප්පටික. වදින්න නැති ඒවා. තවත් කියනවා ඒවා සුකුම රූප නැත්තම් බොහොම සූක්ෂම ඒවා කියලා අපි කියනවා. දැන් අපි අඳුනා ගමු මෙතන කියන මේ සප්පටික කියන එක. හරි? එතකොට දැන් පසාද රූප පහ අපි දන්නවනේ මොනවද මේ පහ කෙනෙක් කියන්න බලන්න පොඩ්ඩක්. ප්‍රසාද ගාන ප්‍රසාද ඥා දිව්‍ය ප්‍රසාද චක්කු සෝත ප්‍රසාද ගාන චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ඊළඟ ගාන ප්‍රසාද ජීවහා ප්‍රසාද කාය ප්‍රසාද කාය ප්‍රසාද නේ පහයි. එහෙනම් ගෝචර රූප හතක් කොහොමද ආවේ? ගෝචර රූප හතරයි නේ තියෙන්නේ. අපි දා කිව්වනේ එහෙම එකක්. අපි එදා කියවනේ රූප, ශබ්ද, ගන්ධ, රස විතරයි තියෙන්නේ කියලා. කොහොමද හතර? පොට්ටබ්බයට අනිත් එක ටිකට අන්න පොට්ටබ්බේ අයින් වෙලා ඒකට ආවා මහා භූත රූප තුනක්. පඨවි, තේජෝ, වායෝ ආවා. අන්න බලන්න. ඒක හතක් වුණා. දැන් අභිධර්මයේ පොට්ටබ්බේ කියලා නිකන් කියන්නේ. අපි සූත්‍ර පිටකේ පොට්ටබ්බේ කියලා කියනවා. අභිධර්ම කියන්නේ පොට්ටබ්බේ නෙමෙයි. පොට්ටබ්බේ තියෙන අර තුන ඇතුලේ. ඒ කියන්නේ පඨවි ධාතුව ඇතුලේ තියෙන පොට්ටබ්බයක්. ඒ දැන් අපි උදාහරණයක් ගත්තොත් තද ගතිය තුලම තියෙන්නේ යම් කිසි ස්පර්ශයක්. ඊළඟට උණුසුමෙත් තිබෙන යම් කිසි ස්පර්ශයක්. හමන ගතිය තිබෙන්නේ යම් කිසි ස්පර්ශයක්. එහෙනම් පොට්ටබ්බේ කියලා එකක් අමුතුවෙන් ඕනේ නෑ. ඒ තුන එක තියෙනවා. එහෙනම් 4යි 3යි 7යි. එහෙනම් පසාද රූප 5යි. ඔය කියපු ගෝචර රූප 7යි තමයි සප්පටික. ඔය හැම ඕවා වදිනවනේ දැවිලා. දැන් අපි හිතමුකෝ පසාද රූප 5යි කොහොමත් වදිනවා. ඒ වදින්නේ මොනවද? අර එළියෙන් එන අරමුණු ටික. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස ඊළඟට පඨවි, තේජෝ, වායු. එහෙනම් ওই ටික තමයි වදින රූප ටික. නැත්නම් සප්පටික. අපි තවත් කියනවාට ඕලාරික රූප. මොකද වදිනකොට සූක්ෂම වෙන්නේ නැහැ. එහෙනම් වදින් නැති රූප කීයක් තිබෙනවද?
21යි. 21ද 22ද? 12ක් වදිනවා එහෙනම් 12ක් වදින්නේ. 12ක් වදිනවා ඊළඟට 16ක් වදින. එතකොට වදින්නේ නැහැ. වදින ටික 12යි 16ක් වදින්නේ. අපි කියන අප්පටික රූප. ඒක හරි වැදගත් තැනක්. බොහොම හොඳට මතක තියාගන්න තැනක්. මොකද ගොඩක් කතා කරන එකක් රූප විග්‍රහය. ඊළඟට උපාදින්න රූප. මොකක්ද මේ උපාදින්න රූප කියන්නේ? තෘෂ්ණාව සහ මිත්‍යා දෘෂ්ටිය මුල් කරගත්ත රූප ටිකක් අපිට තියෙනවා. තෘෂ්ණාව සහ මිත්‍යා දෘෂ්ටිය මේ ගියාත්ම වල මේ අපිට ගොඩක් කියන ආත්ම වලින් එන එකක් දැන් තියෙන්නේ. ඒවා 18ක් කතා කරනවා. අපි වල කියනවා පසාද රූප මම මෙතන දක්වලා නැහැ. පසාද රූප 5යි අර කියපු පසාද රූප 5යි. භාව රූප 2යි. තිබා පුම්බා විතිබාව ඊළඟට හදේ රූපයයි හදේ වස්තුව ජීවිත රූපයයි ඊළඟට අවිනිප්පෝග රූප ටික සුද්දට්ටක ටිකනේ සුද්දට්ටක ටික පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන 8යි ආකාශ ධාතුව මේවා මොකද්ද මේවා ගියාත්ම වලට සම්බන්ධයක් තියෙනවා මේක. ඒකට අපට ලැබිච්ච ඒ පසාද රූප පහක් ස්ත්‍රී පුරුෂ භාවය හදේවත්වයේ ස්වરૂපය ජීවිත රූපයේ ස්වરૂපය සුද්දට්ටක වල ස්වરૂපය ආකාශ ධාතුව. ඒ එතන 18ේම තෘෂ්ණාව සහ මිත්‍යා දෘෂ්ටිය සම්බන්ධයි ඒකට. මොකද මේ 18 එකිනෙකාට වෙනස් නේ. දැන් අපි හිතමු පසාද රූප කොහොමත් වෙනස්කමක් අපිට පේන්න තියෙනවා මිනිස්සු ගාවනේ. ඒ කියන්නේ සමහරුන්ගේ කනට ඇහෙන ප්‍රමාණය හැකියාව ඒව එහෙම ගත්තා මේ පහෙම තියෙනවා. භාව රූපේ කොහොමද තියෙනවනේ. දැන් ස්ත්‍රී වෙච්ච හැමදිනාටම ස්ත්‍රී රූපයක වගේ නෑ. පුරුෂ වෙච්ච හැමදිනාටම ඕක එක වගේ නෑනේ. සමහර ලාවට මේවා මිශ්‍ර වෙලක් තිබෙන්න පුළුවන්. භාව රූපේ කර්ම තියෙනවා. කර්ම කියන්නේ තෘෂ්ණාව සහ මිත්‍යා දෘෂ්ටි. හදේවත්තුයි එතනක් තිබෙනවා කර්මය සහ මේ තෘෂ්ණාව සහ මිත්‍යා දෘෂ්ටි. ඒ කියන්නේ ඔය හදේවත්තු පිටින විදිය නේ. එකිනෙකාගේ හදවත සම්බන්ධව හදවතෙත් ගැටලු තිබෙනවා එකිනෙකාගේ. ඒ රූපේ නේ. ඇයි දැන් සාමාන්‍යයෙන් කියන හදවතේ නෙමෙයි හදවත ආසන්නයේ තියෙන ලේවලනේ රුධිරේනේ ඔක තියෙනවා කියන්නේ. ඒතර ඒ රුධිරය කොයි වගේ එකක්ද? ඒ කියන්නේ දැන් අපි හිතමු මේ ඒ හදේවත්තුවට ඒ අදාළ ශරීරයේ ගොඩක් කලක් ඒ කියන්නේ ගියාත්මවල කරපු තෘෂ්ණා මිත්‍යා දෘෂ්ටියෙන් නිසානේ එතන පහළ වෙන්නේ හැම කෙනාගේම. නමුත් ඒ ගියාත්මවල කරපු තෘෂ්ණාව සහ මිත්‍යා දෘෂ්ටියේ තියෙන ස්වરૂපය නිසා හදේවත්තුව පවතින්න පුළුවන් ගොඩක් කලක් හදේවත්තුව නැති වෙන්නත් පුළුවන් ඉක්මනට නේ. ඒකනේ සමහරු මට මේ යනවා. සමහරු කාලයක් ඉන්නේ. නමුත් ඒත් මැරෙනවා කවදා හරි. ඊළඟ අවිනිප්පෝග රූප කියන්නේ සුද්දට්ටක අටේ එතරම් තියනවාද කර්මයෙන්? තියෙනවා. ඒවත් තියෙනවා නේ. දැන් අපි ගමුකෝ මේ දැන් කර්මය කියලා කිව්වම මේ අප්‍රාණවාචීව ගන්න බෑ මෙතන. මෙතන කෙලින්ම යන්නේ ප්‍රාණවාචී කට්ටියට. ඒ කියන්නේ පණ තියෙන රූප ටික. එතකොට මේ මිනිස්සු ගත්තොත් සත්වය ගත්තොත් ඒ වගේ. එතකොට දැන් අපි ගත්තොත් අපේ ශරීරයේ තිබෙනවනේ පඨවි ගතිය, ආපෝ තේජෝ වායෝ ගතිය, වන්න ගන්ධ රස ඕජා ඔය ටිකටත් කර්මය බලපානවා. දැන් මගේ ඇඟේ තියෙන ශරීරයේ තියෙන ওই ටික සහ ඔබේ ඇඟේ තියෙන ඒ ටිකට ඔබගේ ගියාත්ම වල තෘෂ්ණාව මිත්‍යා දෘෂ්ටිය පදනම් වෙලා තිබෙනවා. ඒවා ඇතිවෙච්ච විදිය. ආකාශ ධාතු ඒකෙත් තිබෙනවානේ. නේ? ඒ කියන්නේ අපි කියවනේ අර ආකාශ ධාතුවේ කොටස් දෙකක් තියෙනවා නේ. අර ලෝක කුහරය සහ අර ඊළඟට පොඩි පොඩි දේවල් අඳුනා ගැනීම සම්බන්ධද ඒකෙත් එකිනෙකාගේ ස්වરૂපය වෙනස්. රූපයක් වශයෙන් අඳුනා ගැනීම. හොඳයි. ඊළඟට තිබෙනවා සනිදස්සන රූප කියලා එකක් නේ. ඔව් සනිදස්සන රූප දැන් අපිට අරගෙන කියනවා මේ උපාදින්න රූප කියන ඒවා 18යි. ඊතර අනිත් 10 අනුපාදින්න රූපනේ. ඒවා කර්මයෙන් පහළ වෙන ඒවා නෙමෙයි. දැන් ඔය කියපු 18 අර අනිත් එක. ඊළඟට සනිදස්සන රූප සහ අනිදස්සන රූප. සනිදස්සන කියන එක හරිය ලේසි තේරුම් ගන්න. සනිදස්සන කියන්නේ ඇහැට පේන රූප. ඒ කියන්නේ ඇහැට පේන රූපේ. ඇහැට පේන්නේ මොකද්ද? වර්ණයනේ. ඇහැට පේන වර්ණයනේ කෙලින්ම. ඒතකොට එහෙම තියෙන රූප කීයද? එකයි. එහෙනම් අනිත් 27ම අනිදස්සන රූප. නේද? දැන් අප මම උදාහරණයක් ගන්නම් තව ටිකක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් ශබ්දය ඇහැට පේනවද?
ගන්ධය ඇහැට පේනවද? නෑ. රසය ඇහැට පේනවද? නෑ. අනිකුත් ඔය තියෙන රූප ටික අපි ගමු. ඔය කියපු ඒවා මේ නේ ඒවා පේන්නේ නැහැ එකක්වත් ඇහැට. හරියට. ඒ කියන්නේ ඇහැට ගොදුරු වීමක් නැහැ. දැන් භාව රූප දෙක ගත්තත් ඒත් ඇහැට රූපයක් වශයෙන් නේ කියන්නේ. නේ වර්ණයක් වශයෙන් යන්නේ. ඊළඟට අනිත් ඒවා දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න තියෙනවා කියන්නේ. ගන්ධ රස ඕජා ඒවා පේන්නේ නැහැ නේ. වන්න තියෙනවා. එහෙනම් ඇහැට විතරක් ස්පර්ශ වෙන්නේ සනිදස්සන රූප. එහෙම නැති ඇහැට පේන්නේ නැති ඒවා අනිදස්සන. සනිදස්සන එක රූපයයි. ඒකට කියනවා වර්ණය කියලා. අනිත් 27ම අනිදස්සන රූප. ඊළඟට ගෝචරක් ගාහික රූප. මේක ටිකක් වැදගත් එකක්. ගෝචරක් ගාහික රූප. ගෝචරක් ගාහික රූප කියන්නේ පසාද රූප පහ. අත වශයෙන් මෙතන අදහස් කරන්නේ මේ ගොදුරු වෙන ඒවා. දැන් ප්‍රසාද රූප පහට තමයි අරමුණු ගොදුරු වෙන්නේ. ඒකෙත් තියෙනවා විශේෂ ලක්ෂණයක්. මම එදත් ඔක කිව්වා මේ තියෙන්නේ. දැන් අසම්පත්ත ගාහක සහ සම්පත්ත ගාහක කියලා. ඒ කියන්නේ දැන් චක්කු පසාදයට සහ සෝත පසාදයට එන අරමුණු එම පසාදය ස්පර්ශ කරන්නේ නැහැ. දැන් ඒකනේ ඔය මේ මොනවාද බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට තියෙනවා කියන්නේ ඔය පසාද රූප දෙකයි කියලානේ කියන්නේ. චක්කු පසාදය සෝත පසාදය නේ. අනිත් ඒවා යාලට ගොඩක් විද්‍යමාන වෙන්නේ නැහැ. මොකද දැන් අපි ගත්තොත් මොනවාද ආග්‍රහණය රසය ස්පර්ශය කියන ඒවා ඒගොල්ලන්ට කාමයන්නේ. බ්‍රහ්ම ලෝක වල කියන්නේ කාමය අයින් කළානේ. කාමය අඩු වෙලානේ. ඒතර ඒව පහළ වෙන්නේ නැහැ. දැන් අපිට ඒව පහළ වෙච්ච නිසා අපට මොකක්ද වෙලා තියෙන්නේ? අපට ඇහැ කන විතරක් තියන් ඉන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ගොඩාක් ඇහැ කන උනත් පාවිච්චි කරන්නේ මොනවද? කෙනෙක් කියන්න බලන්න. දැන් අපේ චක්කු ප්‍රසාදයයි සෝත ප්‍රසාදයයි ගත්තොත් ඇහැ හෝ කන ගත්තොත් ඔය දෙකත් වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඇහැයි අවශ්‍යතාවයේද කණේ අවශ්‍යතාවය නැත්නම් සුවඳයි රසයි ස්පර්ශයේ අවශ්‍යතාවය වැඩිපුර පාවිච්චි වෙන්නේ. ඇසේ අවශ්‍යතාවයට. අර අනිත් තුනේ අවශ්‍යතාවයට නේද වැඩිපුර ඒ දෙක පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ ඇහැයි කනයි වැඩිපුර පරිහරණය වෙන්නේ ඇහි තියෙන ප්‍රමුඛ අවශ්‍යතාවයට හෝ කනේ තියෙන ප්‍රමුඛ අවශ්‍යතාවයට වඩා මොකටද? කනේ මේ මොනවාද? ස්පර්ශේ මොනවාද? ගන්ධ සුවඳ දැන ගැනීමට, නාසය අවශ්‍යතාවයට, ඒවා දිවෙන් තියෙන රස අවශ්‍යතාවයට, ඇඟේ තියෙන ස්පර්ශ අවශ්‍යතාවයට. අපිට කාම ගොඩාක් තියෙන ඔය හරහා. දැන් බ්‍රහ්මයන්ට ඕව නැහැ. එම නිසා ඔය අසම්පත්ත ගාහ කියලා වෙන් කරන්නේ මේක. දැන් අපි හොඳට කල්පනා කරොත් ඇහැයි කනයි පරිස්සම් කරගත්තොත් මොකද්ද වෙන්නේ අපිට? මොකද්ද වෙන්නේ? ගොඩාක් දේවල් අපි කෙලස් අඩු වෙනවා. ආශ්‍රව අඩු වෙලා යනවා. මොකද මේ ඇහැ කන පරිස්සම් කරගන්නවා කියන්නේ අනිත් ඒවා ප්‍රශ්නයක් වෙන්නේ. දැන් මෙතන මේ සම්පත්ත ගාහක කියන්නේ ගාන ජීවහා කාය. ගාන ප්‍රසාදේ ජීවහා. දැන් එතන වෙන්නේ අර බැහැරින් එන අරමුණ ඒ ප්‍රසාදය ස්පර්ශ කරනවා. දැන් හිතන්නකෝ ගඳ සුවඳ කියන එක නාසය ස්පර්ශ කරනවා. ඊළඟට රසය දිව ස්පර්ශ කරනවා ගිහිල්ලා. ඊළඟට මොනවාද ස්පර්ශය කියන එක කය ස්පර්ශ කරනවා. නමුත් රූපය අපි කියන්නේ වර්ණය ඇහැ ස්පර්ශ කරන්නේ නැහැ. ශබ්දය කන ස්පර්ශ කරන්නේ නැහැ. ඒක රූපේ තියෙන විශාල විග්‍රහයක්. ඔක මේ අනිත් සූත්‍ර පිටකේ දකින්නම නෑ. එම නිසා අපි කියනවා මේ වර්ණයක් ඇහි ගැටෙනකොට අපි කියන්නේ ගැටුණා කියන එකෙත් මෙතන මේ ස්පර්ශයක් වෙන්නේ නැහැ. පහළවීමක් විතරයි වෙන්නේ. එතකොට එතන වර්ණය ඇසේ ස්පර්ශ කරන්නේ. ඊළඟට ශබ්දය කනේ ස්පර්ශ කරන්නේ. හැබැයි ගඳ සුවඳ නාසයේ ස්පර්ශ කරන්නේ. රසය දිවේ ස්පර්ශ කරන්නේ. ඒ වගේම ස්පර්ශය කය ස්පර්ශ කරනවා. ඒ නිසා අපි කියන ගෝචරක් ගාහික රූප කියන්නේ ප්‍රධාන වශයෙන් මේ සාද රූප විතරයි. නමුත් ඒක ඇතුළේ තියෙනවා අසම්පත්ත ගාහක රූප දෙකක් තියෙනවා. සම්පත්ත ගාහක රූප තුනක් තියෙනවා. ඒ තුන බෙද. ඊළඟට අපිට තිබෙනවා මේ ප්‍රධානම දේ. මේකදී ගොඩාක් අභිධර්මයේ කතා වෙන්නේ කවුරුත් දන්නවා. අවිනිබ්බෝග රූප. ඒ කියන්නේ විනිබ්බෝග රූප තියෙනවා. ඊළඟ අවිනිබ්බෝග රූප තියෙනවා. දැන් අතන මතක තියාගන්න ගෝචරක් ගාහික රූප පහ නම් තව තියෙනවානේ 23ක්. අපි ඒවට කියනවා අගෝචරක් ගාහික රූප. මෙතන
අවිනිබ්බෝග රූප කියන්නේ සුද්ධට්ටකේ. the pure octet කියලා අපි කියනවා. අපිට කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන 8. එතකොට ඒ 8ට පරිබාහිරව තියෙන ඒවට අපි කියනවා විනිබ්බෝග රූප. ඇයි මේ සුද්ධට්ටකයක් කියලා කියන්නේ? කෙනෙක් කියන්න බලන්න. මොකක්ද මේ සුද්ධට්ටක කියලා කියන්නේ? තවදුරටත් සුද්ධට්ටක කියන්නේ වර්ග කරන්න බැරි නිසාද? matters that are inseparable. තව කඩන්න බෑ. ඒක මේ මොනවා ගැනද මේ කියන්නේ? පරමාණු ගැන. දැන් අපි මේ විද්‍යාවෙන් කියන්නේ පරමාණුවක් කියලා. පරමාණු කියන්නේ මොකක්ද? තව කඩන්න පුළුවන් එකක්. නමුත් විද්‍යාවේ කඩනවා. ඒගොල්ලෝ පරිශන කරලා ඉතින් ඒගොල්ලන්ගේ මට්ටම තුන කඩාගෙන යනවා. නමුත් බෞද්ධ ධර්මයේ සර්වඥයන් වහන්සේට අනුව පැහැදිලිව අඳුනගෙන තිබෙනවා පරමාණු කියන්නේ වෙන කිසිවක් නෙමෙයි සුද්ධට්ටක. සුද්ධට්ටක කියන ගෲප් එකට. ඒ කියන්නේ කවදාක්වත් පටවියෙන් එහාට දෙයක් හදන්න බෑ. ආපෝ වලින් එහාට එකක් හදන්න බෑ. තේජු ඒ කියන්නේ දැන් ඕනම වස්තුවක් ගත්තොත් ඒ වස්තුවේ මේ යට තියෙන්න ඕනනේ. පටවි කඩන එක නෙමෙයි. දැන් අපි ගත්තොත් ඕනම වස්තුවක්. මේ මයික් එක ගත්තත් මෙතන තියෙන ඕනම එකක් අපි ගත්තත් ඒ හැම එකකම තියෙන්නේ මොකද්ද? සුද්ධට්ටක. මේ අනිකුත් රූප තියෙන එක එක තැන්වල නමුත් දැන් හැම වස්තුවකම තියෙන එකට අපි කියනවා සුද්ධට්ටක කියලා. ඕනම වස්තුවක මේ යට තියෙන්නම ඕන. එහෙනම් මතක තියාගන්න මේ අට කඩන්න බෑ. ඒ කියන්නේ ඕනම වස්තුවක මේ අටට එහා ගිහලා කඩන්න බෑ. තද ගතියයි, වැగిරෙන ගතියයි, උණුසුම් ගතියයි, සීතල ගතියයි, හමන ගතියයි, වර්ණය ඊළඟට සුවඳ තියෙනවා, සුවඳ රසයක් තිබෙනවා, ඊළඟට ආහාරමය ගතියක් තියෙනවා. එහෙනම් ඒ අට අපි කියනවා සුද්ධට්ටක හේවත් අවිනිබ්බෝග රූප. එහෙනම් තව කීයක් තියෙනවද? එහෙම කඩන්න පුළුවන් ඒවා තව කොච්චර තියෙනවද? 20ක්. හා 20ක් තියෙනවා නවතින. කඩන්න පුළුවන් 20ක් තියෙනවා. ඒවා පරමාණු වෙන්නේ නැහැ. මෙතන 8යි කඩන්න බැරි. එතනින් එහාට කඩන්න බෑ. ඒ අය 8ක් කියලා කියන්නේ ඕනම වස්තුවක තියෙන සුද්ධට්ටක. කියන ඕනම රූපයක තියෙන සුද්ධට්ටක. හොඳයි ඔච්චර තමයි කියන්න තියෙන අද ප්‍රධානම ටික විතර දෙයක් නැහැ. දැන් ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න. මම හිතනවා මේ ටිකේ ප්‍රශ්න තියෙන්න ඕන. ඔබට දැන් පුළුවන් මේ අපි රූපේ තියෙන පොදු ලක්ෂණ කතා කරා රූප වශයෙන් ඒ වගේම රූපේ තියෙන බහුවිධ ගති අපි දැන් කතා කරලා අවසන් කළා. දැන් මේක සාමාන්‍ය ජීවිතේට කොහොමද මේව ගන්න? එනේ කියන්න බෑ. කොහොමද දැන් මේ අද කරපු ටික සාමාන්‍ය ජීවිතේට ගන්නේ කොහොමද? දැනුමක් වශයෙන් තියාගන්න අවශ්‍ය නැහැ. කොහොමද අපි සාමාන්‍ය ජීවිතේට මේව ගන්න? සාමාන්‍ය ජීවිතේට ගන්න කොහොමද? සරලවම ගත්තොත් ගන්න පුළුවන් මේ ලෝකෙ තිබෙන මේ විශ්වයේ තිබෙන සෑම රූපයකම තිබෙනවා බෙදන්න බැරි ස්වરૂපයක්. කියන්නේ කඩාගෙන ගිහිල්ලා බෙදන්න බැරි තැනක් තියෙනවා. අපි ඒකට කියනවා සුද්ධට්ටක කියලා. අන්න ඒක එක දෙයක්. ඒක අද ඔබ දැනගත්ත ප්‍රධානම කාරණාවක්. ඒ අටට එහා කඩන්න බෑ. එහෙනම් රූපේ කඩන්න බැරි තත්ත්වයක් තියෙනවානේ. ඒ තමයි සුද්ධට්ටක කියන්නේ. අට. තව තියෙනවා දේවල් ටිකක් ඈ. මම දැන් සංවාදය යන ගමන් කායි කියන්න මතක් කරගන්න. දැන් ප්‍රශ්න අහන්නකො තියෙන්නේ. මොනවද තිබෙන්නේ? ස්ලයිඩ් එකේ නයි ස්ලයිඩ් එක බලන්න ගොඩක් වෙලා. එතකොට
හාමුදුරනේ තව පාරක් දෙපාරක් ස්ලයිඩ් එක බලනකොට තමයි බලන්න ඔව් ප්‍රශ්න ඇති වෙනවා. දැනට මම කියන මේ වෙලාවේ තිබෙන ප්‍රශ්න තියෙනවා අහන්න. අනිවාර්යෙන්ම අභිධර්ම දේශනාවක් අනිවාර්යෙන් සැරේට එකපාරටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි දැන් මේ කරගෙන ආපු විදියට ගොඩක් ඒවා තේරෙනවා කියලා මට හිතෙනවා. අපි එදා කතා කළා ඊටාම වැදගත් දෙයක්. මේ රූප පිළිබඳව අභිධර්මයේ කතා කරන රූප පිළිබඳව දැනගන්න අවශ්‍ය වෙන ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ මොකද? අපි එදා කතා කරා ගිය සතියේ. විපස්සනාව ඒ කියන්නේ හැමදෙන්නේ අපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. කියන තණ්හාව අඩු කරගන්න. ඔව්. ඒක තියෙන ප්‍රධානම අර්ථය. නමුත් තව ටිකක් සරල කරොත් ඒක අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් ටිකක් ඒකත් තේරෙනවා තමයි. නමුත් අපිට ටිකක් මේ සාමාන්‍ය ජීවිතයට අදාළ කරලා හැම දෙයක්ම අනිත්‍යයි. ඔව් හැම දෙයක්ම අනිත්‍යයි. අපි දැන් කතා කළා දැන් අපි දවසක් ගත කරනකොට අපි ගොඩාක් වෙලාවට අපිට වෙන්නේ මේ මොනවද? ෂට් කාමයට බර වෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස නේ? ස්පර්ශ ධර්ම කියන ඒවාට අපි සිතිවිලි වලට අපි යටත් වෙනවා. අත වශයෙන්ම ඒවා අපි යටත් කරගන්නේ. ඒවා ගොඩක් වෙලාවට සිතිවිලි වලට වඩා ඒ ගමන ඉක්මන් කරන්නේ රූප. රූප වලින් තමයි වැඩි වෙන්නේ අත් වශයෙන්. දැන් හැට පේන රූප ඊළඟට ඒ රූපේ හරහා අපි දකින විශේෂම මේ ඇස සම්බන්ධ ඇසයි කනයි තමයි අනිත් ඒවා විසින් එල්ල කරන ලද ඒ දේවල් නිසා ඒ රූප සම්බන්ධයෙන් තමයි අපි ඒ මනස වෙනස් වෙන්නේ. එහෙනම් මේ රූපවල තිබෙන අනිත්‍යතාවය දුක්ඛතාවය සහ අනාත්මතාවය මේ හරහා අපිට තේරෙනවා ගොඩක් වෙලාවට. තේරෙන්න පුළුවන්. එතකොට අපිට පංචකාමයේ තිබෙන ඇලීම අඩු වෙනවද වැඩි වෙනවද? අඩු. ඔන්න ඔතන තියෙනවා දෙයක්. ගෘහ ජීවිත පවත්ත ගන්න ඕන හොඳයි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ ගෘහයන් වශයෙන් ඔබ කැමති දේවල් පාවිච්චි කරන්න ඒව ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒත් එක්කම අපි අර හිත හැදෙන තැනක් මේක නේද? අපි හිත ගොඩාක් අපේ හිත අවුල් වෙන්නේ හිත මේ අපිට ටිකක් පාලනයක් කරගන්න බැරි වෙන්නේ සංවර කරගන්න බැරි වෙන්නේ මේ රූප අපට නොතේරෙන නිසා කියලා මගේ පෞද්ගලික විශ්වාසය. රූප විග්‍රහයක් තියෙන එකයි. දැන් මේ හැම තැනකම දැන් ඇයි සුද්දට්ටකේ කියන එක විද්‍යාත්මකව කියලා මේකේ පටවි තියනවාද තේජෝ තියනවාද ඔය බලන්න තියෙන්නේ. දැන් ඒක තියෙන්නේ මේක වෙන මොකක්වත් නැහැ මෙන්න මේ ටික විතරයි තියෙන්නේ කියලා තේරුම් ගන්න. නේ මේ කොලයක් ගත්තොත් මේක හරි කොලයක් දැන් කොලේ කියලා මම රැවටෙනවට වඩා මේක තියෙන මේ මියක් තමයි මේක ඉතින් එහාට මොකුත් නැහැ. ඒක දැන් මට කොලේ සම්බන්ධව තිබෙන ආසාව පෙරට වඩා අඩු වෙන්න පුළුවන්. ඒකට මට යම් කිසි විදියක අර මම දිනපතා වෙනස් වෙන නැත්නම් සංවර නොවන කාරණා ටික ගොඩක් වෙලාවට ඒ රූප තේරුම් ගැනීම හරහා අඩු වෙලා යනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් ගොඩක් අය කියනවානේ මුකුත් ඕනේ නැහැ ඇස් වහගෙන භාවනා කරන්න කියලා. ඒක ලේසි නෑ ඒ වැඩි. මොකද හේතුව අපි ගොඩක් වෙලාවට රූපත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ නාම රූප කියලානේ ගන්නෙ. නාම කියලා ගන්නෑ. නාම රූප. ඇත්ත වශයෙන්ම ගොඩක් මිනිස්සුන්ට අවුල් වෙන්නේ මේ නාම කොටස ප්‍රශ්නයක් විතරමද? නෑ ගොඩක් මිනිස්සුන්ට අවුල් වෙන්නේ මේ නාම රූප ටිකේ ප්‍රශ්නේ. මෙන්න මේ දෙක හරියට වෙන් කරගෙන නොහැකියාවක් වෙන්නේ. මිනිස්සු හැම වෙලාවෙම හිතන්නේ මොකද්ද? නාමයේ රූපේ එකක් කියලා නාම රූප කියන්නේ දෙකක් කියලා මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්නේ. දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්නවල අපි හොයලා බැලුවොත් මිනිස්සුන්ගේ තියෙන ගොඩක් ප්‍රශ්න තිබෙනවා අපිට මේ සමාජයේ දකින ප්‍රශ්න මේ ප්‍රශ්න හැම එකේම හොයලා බැලුවොත් ඒ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඒ මිනිස්සු නාම වශයෙන් ගැනීමක්ද නාම රූප කියන්නේ නාම රූප වෙන් කර ගැනීමේ නොහැකියාවක් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්ද නාම රූප එකට තියෙනවා කියලා එකට නෑ කියලා ඒ කියන්නේ නාම රූප වෙන් කරගන්න පුළුවන් මේ ප්‍රශ්නයක්ද නාම රූප එකට තියනවා කියලා අරගෙන එකට තියනවා කියලා මේ මිනිස්සු හිතන්නේ හැම වෙලාවෙම මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ එතනයි. එහෙනම් අපිට රූප වෙනම ඉගෙන ගැනීමත් නාම එකට වෙනම ඉගෙන ගැනීමත් තුළ මේ දෙක ගලවලා දැමීම තුළ අපට තිබෙනවා ජයග්‍රහණය මනස සාල ජයග්‍රහණයකට ලක් කරගන්න පුළුවන්. සංවර කරගෙන ඉතින් සමතේ වඩලා විපස්සනා වඩලා ඒ ඉස්සරහට යන්න පුළුවන් ගතිය හරිය නිවැරදි හරිය නිරවුල්. අන්න ඒක තමයි මේ රූප පාඩමේ තිබෙන වැදගත්කම. නැතුව මේ ආරූප කීයක් තියනවාද නේ?
රූප ටික කියලා හොයමු. එහෙම නෙමෙයි. ඒකත් තියෙනවා ඒක ඇතුලේ. රූප ටික හොයාගන්න විදිය. නමුත් ප්‍රධාන අර්ථය තමයි අවාසනාවකට ගොඩක් කට්ටිය මේක බැහැර කරලා නාම ටික හොයාගෙන යන්න හදනවා. ඒක විතරයි කරන්නේ. ඒකත් කරන්න ඕන අපි කලින් කරාන එක. දැන් චේතජාසක නාමනේ. නිබ්බානත් නාම. නමුත් ඒ ටික ප්‍රශ්නයක් වෙන්නේ අපිට මේ රූපත් එක්ක ගනුදෙනු කරද්දී. මේ රූප ටික හරියට වෙන් කර ගැනීම නොහැකියාව නිසා. ඊළඟට දැන් මේකේ නැති ප්‍රශ්නත් අහන්න මේ රූප ගැන මේකේ නැති ඒවා. දැන් මේ මෙතන මේ හරහා ඔබට සාමාන්‍ය ජීවිතයේ කිච්ච ප්‍රශ්න තියෙනවා. හාමුදුරනේ දැන් අර චක්කු සෝත අරමුණු ටච් වෙන්නේ නැහැනේ ප්‍රසාද රූපේ. ඔව් එහෙමයි කියන්නේ මේක. ඔව්. එහෙමයි. ඒතර වර්ණ සටහන අපිට වැටුණාම හාමුදුරනේ ඊට පස්සේ අර විඥානේ චිත්ත වීතිය දිගේ ගිහිල්ලා අපි හඳුනගන්නේ වොත්තපනේ සිතේද හාමුදුරනේ. හඳුනා ගැනීම කරන්නේ මනෝවිඥානයි. අපි කියන්නේ ඒකට මනෝද්වාරාවක් දැන් මෙහෙමනේ වෙන්නේ. දැන් චිත්ත වීති වල තියෙනවා වර්ග දෙකක්. එකක් අපි කියනවා පංචද්වාරාවජ්ජන අනිත් එක මනෝද්වාරාවජ්ජන. අත් වශයෙන්ම දැන් පංචද්වාරාවජ්ජන කියන එකත් අන්තිමේදී ප්‍රොසෙස් වෙන්නේ මනෝද්වාරාවජ්ජන. මනෝවිඥානේ හරහා. මොකද මනසට යන්න ඕනේ අන්තිමේදී. දැන් එතකොට අපි අරමුණු ගන්න නැති වෙලාවට නිදා ගන්න වෙලාවට අපිට පේන්නේ අරවයින් ගත්තේවනේ. සමහර වෙලාවට කෙලින්ම මනසට අර ගත්තේව හින්දා කෙලින්ම මනසටත් එනවා අරමුණ මනෝද්වාරාවජ්ජනේ වැඩ කරනවා. ඉතින් අතන වෙන්නේ අර අරමුණ මේ ස්පර්ශ මෙහෙමනේ වෙන්නේ. දැන් අපි හිතමු වර්ණයයි ශබ්දයයි ඇවිල්ලා වදින්නේ නැහැ. ඒකට හේතුවකුත් තියෙන්න පුළුවන්. දැන් අත් වශයෙන්ම ඇහැටයි කනටයි අරමුණු ටික හැම වෙලාවෙම වදින්න ගියොත් ඇහැ කන මම හිතනවා ගොඩාක් විනාශ වෙනවා. ඒ කියන්නේ මේ ඒක අපිට ස්වභාවිකව අත්පත් වෙලා තියෙන හොඳක් අත් වශයෙන්. දැන් ඇහැ රූපේ ඇහැ විඥානනයක් කරනවා. නමුත් අර වැදීම කියන එක සිද්ධ වෙන්නේ. අපි කියනවා යම් කිසි දෙයක් වෙනවා කියලා. නමුත් අර චක්කු ප්‍රසාදයේ ස්පර්ශ කරන්නේ. නමුත් දැන් නාසය දිව ශරීරය කියන තුනේ වදිනවා. මොකද ඒ තුන ඇහැ කනට වඩා අප්‍රධානයි. නාසය නැති වුණා කියලා අපිට මුකුත් වෙන්නේ නැහැ. දිවත් අපිට මේවා වෙනවා. ස්පර්ශයත් ප්‍රශ්නය. හැබැයි ඇහැ කන ගියා කියන්නේ හරි අමාරුයි. නේ? ඒතර මේ දෙක මම හිතනවා ඒක වෙලා තියෙන සූක්ෂම ගතියක්. මේ දෙකේ තියෙනවා. මොකද මේ දෙක තමයි අපිව ගොඩාක් වෙලාවට මේ ජීවිතේ පවත්වන්නේ. මරණය දක්වා. මේ දෙක තමයි පවත්වන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ කන කියන එක නෙළුවේ අන්තිමටම මේ ශබ්දේලුනේ ඇහෙන්නේ නැතුම යන්නේ අන්තිමටම සෝතප්පසාදේලු ස්වභාවික මරණයකදී අන්තිමටම ස්වභාවිකවම නැති වෙලා යන්නේ සෝතප්පසාදේ කියලා කියනවා. ඒ කන කියන්නේ හරිය බලවත් එකක්. හැදින් ඉස්සලා යන්න පුළුවන්. ඊපස්සේ කන. දැන් ඒකනේ මේ කොම එකක් හැදිච්ච කෙනෙක්ට කියන්නේ කට්ටිය කතා කරන්නේ දොස්තර මහත්තයා. මෙයාට ඇහෙනවා කතා කරන්න. ඇස් අරින්න බෑ. ඇහෙනවා කියන එක හරි ලොකු වැඩක්. එනිසා එතන වෙන්නේ අර චිත්ත වීති වල අපි කියපු බැහැරින් එන අරමුණක් නම් අරමුණු පහ නම් පංචද්වාරයට යනවා. මනෝද්වාරයට සම්බන්ධ වෙනවා නම් කෙලින්ම මනෝද්වාරාවජ්ජනට යනවා. ඒ වගේම පංචද්වාරාවජ්ජනට එන ඒවත් අන්තිමට මනෝද්වාරාවජ්ජනෙන් තමයි මේ process වෙන්නේ අන්තිමට. බැලුවා පස්සේ ඔක්කොම එක තැනකින් තමයි යන්නේ. ඊළඟට දැන් මම මුලින්ම කිව්වනේ අර පච්චය කියලා කතාවක්. ඕක හරීම වැදගත්. ගොඩක් අය වරද්ද ගන්නවා ওই පච්චය කියන එක.
ඔක අපි අන්තිමට කතා කරමු අර ප ဋ ාණප්පකරණේ පච්චය දේශනාවේදී. ඒක දෙකක් තියෙනවානේ පටිසමුප්පාද දේශනාවයි ඊළඟට මේ පච්චය කියන්නේ අර ප්‍රත්‍ය වෙන ටික. පච්චය ප්ලස් දෙකක් පේනවා. දැන් අපිට මේ වෙලා තියෙන හැම දෙයක්ම මම විසින් කවුරු හරි විසින් කරා කියලානේ අපි හිතන්නේ. මම ගියාත්ම කරපු කර්මයක් කියලා හිතන්නේ. ඒක වැරදි. එහෙම හිතනකොට මම ජීවත් වුණා කියලා එකක් මම ගන්නෙ. හැම වෙලාවෙම බුදුහාම මම කරපු එක නෙමෙයි. මේක හේතු ප්‍රත්‍ය නිර්මාණය වෙච්ච කර්ම ප්‍රතිඵලයක් තියෙනවා. එතනම ඔබට සම්මාදිට්ඨිය පහළ වෙනවා. ඒ හිතන සිතිවිල්ලෙම පහළ වෙනවා. ඒක මොකද දැන් ඔබ හිතපු ගාම ගියා මම හිටියා දැන් ඊළඟ ආත්මෙත් මම යනවා කියලා හිතපු ගාම අපි මේ සම්මුතියෙන් හිතනවා එහෙම. ඒක මනසට ගියපු ගමම ඔබ විශ්වාස කරනවා පුද්ගලික ගමන් කරනවා කියලා. නමුත් පුද්ගලික ගමන් කරන්නේ හේතු ටිකක් තිබිලා තියෙනවා. දැන් ප්‍රත්‍ය ටිකක් ඇති වෙනවා. ආයි හේතු හදනවා. ආයි ප්‍රත්‍ය ඇති වෙනවා. ඒක තමයි පච්චය කියලා කියන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මේ පුද්ගලයෝ සම්බන්ධවත් රූප සම්බන්ධවත් ගන්න එපා සම්මුතියෙන්. ඒ කියන්නේ මේ වගේ තැනකදී අඳුනගනිද්දී ගන්න ඕන හේතු ටික තියෙනවා ප්‍රත්‍ය තියෙනවා. ප්‍රත්‍ය තියෙනවා හේතු තියෙනවා. අන්න ඒව තමයි කියන්නේ. එහෙම නොගත්තොත් අපි විශ්වාස කරනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට පටහැනි කතාවක්. ඒ වුණාට ඒ වෙලාවේදී හම්දුනේ එතකොට අර විඥානේ ඒ වුණාට මට අයිති විඥානයක් නේද යන්නේ එතකොට එහාට යන්නේ. මම විසින් මම පුරුදු කරපු ඒ විඥානේ නේද එතකොට ඊළඟ භවයකට යන්නේ. ඔව් මෙහෙමයි. ඒක මෙහෙමයි ගන්නෙ. දැන් ඕක බුදුහාමුදුරන්ගෙන් අහනවනේ මේ සාති කියන භික්ෂුව. සාති කියන භික්ෂුවත් ඕක අහනවා. තවත් හාමුදුරු ගොඩක් ඕක අහනවා. දැන් මම පුරුදු දැන් මම සම්මුතියක් වශයෙන් ගියාත්මේ ඉන්නවානේ. මේ ආත්මෙත් ඉන්නවා. ලබන ආත්මෙත් මම සම්මුතියක් වශයෙන් මං හිතනවා. නමුත් පරමාර්ථයේදී පුරුදු කරාට මම නිර්මාණය කරන්නේ හේතු. මේ විඥාණයට මම නිර්මාණය කරන්නේ හේතු ටික. ඒ විඥාන මට ලැබෙනවනේ විඥානයක් ඇඟක් දරන නිසා. ඒතර ඒ ඇඟක් දරන නිසා මට ඇති මේ ජීවිතය ගන්නකො. මේ ජීවිතේ මට මනෝ විඥානය තියෙනවා. තව විඥාන හදනවා මේ ඉන්ද්‍රිය විඥාන. මම කරන්නේ මගේ තියෙන සතිය තියෙනකම හෝ සතිය නැතිවීම හෝ සම්පජන්ණිය නැතිවීම හෝ යෝනිසෝ මනසකාරය නැතිවීම හෝ තිබීම නිසා මම කරන්නේ හේතු හදනවා. ඒ හේතු වලට ප්‍රත්‍ය ඇති වෙනවා. ඉතින් අපි දැන් මෙහෙම ඉඳලා සම්මුතියක් වශයෙන් හේතු ප්‍රත්‍ය කියලා දකින්න නැතුව අපි ගන්නවා මම විසින් පුරුදු කරන ලද විඥානය කියලා. එහෙම ගන්න. ඒතර මම කියලා මගේ විඥානයක් වෙන්න බෑනේ. නමුත් අපි දැන් අන්තිමාර්ථයේදී ගන්න වෙන්නේ එහෙම අපි සම්මුතියක් වශයෙන් ගත්තට එතන මම හේතු ටිකක් හදලා තියෙනවා. ඒ හේතු වලට තමයි දැන් ප්‍රත්‍ය ලැබෙන්නේ. ඔව්. සම්මුතියක් වශයෙන් ගන්නකොට කියන්න පුළුවන් මම ගිය ආත්මේ කරා ආරම්භය අපි. නමුත් පරමාර්ථයේදී මගේ විඥානය කියලා ගන්න බෑ. මගේ විඥානය නැක තියෙන්න ඕන. සදාකාලිකව මේක තියෙන්න. එහෙම එකක් නැහැ. අත් වශයෙන්ම දැන් ඒ ජීවිතයේ විඥානය ගැන අපි දන්නේවත් නැහැනේ කිසිම කෝඩුවාවක්. මොකක්ද තිබුණේවත් කියලා. ඒතර ඒක වෙන්නේ එහෙනම් හේතුවක් හැදුවා. දැන් ප්‍රත්‍ය තියෙනවා. එතන මට විඥානයක් හම්බුනේ ප්‍රත්‍යක් වෙලා. ගියා ඊට උඩින් ආත්ම වල හේතු හදාගන්න නිසා. පරමාර්ථ විදියට හම්දුරන්නේ මම නැහැනේ. නාමයි රූපයි විතර. මේක පටලවා ගන්න හොඳ නෑ. සම්මුතියෙන් අපි කියනවා ගියා ආත්ම මම හිටියා. නමුත් පරමාර්ථෙදි නෑ. මොකද අපි කතා කරනකොට අපි මේක අඳුන ගැනීමක් කරන්නේ. දැන් අපි මෙතන ඉන්න කාටවත් කියන්නේ නෑනේ මේ පංච උපාදානස්කන්ධ ගොඩක් දැන් මෙතන ඉන්නවා කියලානේ. අපි ඒක දකිනවා. මේකේ පංච උපාදානස්කන්ධ තමයි තියෙන්නේ. නමුත් අපි සම්මුතියක් වශයෙන් කියනවා ඇත්තට මෙන්න පොඩි ශිෂ්ට භාවයක්. ශිෂ්ට භාවය තුළ අපි කියනවා නෑ මෙතන සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා. නමුත් ඇත්තටම මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය. අපි දවසක් කිව්වා නේද? පංච උපාදානස්කන්ධය තිබෙන්නේ රහත් නොවිච්ච පුද්ගලයන්ට සත්වයන්ට පංචස්කන්ධය තියෙන කාටද? රහතන් වහන්සේට සහයි අනිත්‍යයි. මොකද ඒ කාණ්ඩේ උපාදාන ස්වરૂප ටික අතාරිනවා. බැහැර කරනවා පංචස්කන්ධය තිබෙන. ගොඩක් කට්ටිය කියන දැන් පංචස්කන්ධයක් අපිට තියෙන්නේ. අපිට තියෙන පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධය. මොකද අපි රූපේ උපාදාන කරලා තියෙනවා. ගියාත්මෙත් කරා දැනුත් කරන්නේ ඒකයිනේ. වේදනාවත් මේ වෙලාවෙත් අපි උපාදානය කරන්න පුළුවන්. සංඥාවත් අපි දන්නේ නැතුව උපාදානය කරනවා. සංකාරයත් කරනවා. විඥානේ කොහොමත් ඉතින් සෑහෙන දැන් ආත්ම ගණනාවක් කරගෙන ඉන්නේ. එහෙම බලනවා.
දැන් රූප කොටස් 28 දිහා බැලුවම හම්දුනේ දැන් කියන්නේ දැන් අපි විදර්ශනා භාවනාවක් වගේ දෙයක් කරනකොට අනිවාර්යයෙන්ම ඒ විදර්ශනාවට මේ මූලික වෙලා තියෙන්නෙම නිප්පන්න රූප වලින් හැදිච්ච කොටසින්ම තමයි විදර්ශනා ඒ භාවනා කියන කොටසත් හැදිලා තින්නේ ඒකෙන් ඔව් දැන් අපි ඉදා කතා කරමු. ඒකෙන් කියන්නේ විදර්ශනාවට ගන්න අරමුණු හැම එකකම ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ස්වභාව ලක්ෂණයක් කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් වෙන්න බෑ. ඒ කියන්නේ ඒකේ තියෙන්න ඕන උපාද ස්වરૂපයක් මේ ඊළඟට කන ස්වરૂපයක් වයෝ ස්වરૂපයක් තිති ස්වરૂපයක් සහ වයෝ ස්වરૂපයක් පැවති කියන්නේ හට ගැනීමක් තියෙන්න ඕන විනාශයක් තියෙන්න ඕන මේ දෙක අතර වෙනසක් තියෙන්න ඕන. එතකොට ඒක තියෙන්නේ 18ක පමණයි මේ 28. අපි ඒවා කියමු ආයසරය මහා භූත රූප 4යි පසාද රූප 5යි හදේ වත්තුවයි ජීවිත රූපයයි භාව රූප 2යි ගෝචර රූප 4යි ආහාර රූප. ඔය 18 තමයි ස්වභාව ලක්ෂණ තියෙන්නේ. දැන් මම වෙදා වෙනම කිව්වා. දැන් විදර්ශනා භාවනාව ගැන අපි ගමුකෝ වෙනම. දැන් විදර්ශනා භාවනාවයි කියන්නේ මොකද්ද? විදර්ශනා භාවනාව කියන්නේ මේ සසරින් එතර වෙන්න ඕන හැමදෙනා විසින්ම පුරුදු පුහුණු කළ යුතු භාවනාව. ඒක අපිට අනිවාර්යද නැද්ද මේ බෞද්ධ අපි කාටත්? අනිවාර්යයි. සමත භාවනාව අපේ එකක්ද ඒක? බෞද්ධ එකක්ද? නෑ. ඒක බුද්ධ කාලයට කලින් තිබිච්ච එකක් ඒක. සමත භාවය. නමුත් එතනින් තමයි මේ වැඩේ පටන් ගන්න. සමතෙන් තමයි මේක පටන් ගන්න. මොකද අපි සමතේටපත් වෙන්නේ නැතුව විදර්ශනාවක් පහළ වෙන්නේ නැහැ. ඔය එක සූත්‍රයක තියෙනවා සමහරු සමතෙන් පටන් අරන් විදර්ශනාව වඩනවා. සමහර කාණ්ඩ විදර්ශනාවෙන් පටන් ගන්න සමතේ වඩනවා. ඒ කියන්නේ ටිකක් හොඳ ලේසියයි. ඒ කියන්නේ මොකක් සංසාරේ මේව වර්ධනය කරගත්ත කෙනෙක් විදර්ශනාව හදාගන්න ලේසි. නමුත් යාර පොඩක් කාම්නස් එක ටිකක් ඕන. අපි කාටත් ඕනේ. සමහර කට්ටිය ඉන්නවා සමතෙත් වඩනවා එක වෙලාවට එකම වෙලාවෙ විදර්ශනාවත් එක්ක. දැන් විදර්ශනාව කියලා අපි හැම වෙලාවෙම කිව්වා මේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වરૂපය හැම මේ අවස්ථාවකටම ගෙන ඒමයි විදර්ශනාදී කියන්නේ. හැම අවස්ථාවකටම ෆිනොමිනා එකකම අපි කතා කරනකොට, හිතනකොට, දකිනකොට, සිදුවීම් එක ජීවත් වෙනකොට ඔය හැම තැනටම මේ සිද්ධිය අපි දැනගෙන සිද්ධිය තුල තියෙන අනිත්‍යතාවය. ඒ සිද්ධිය තුල තිබෙන දුක. ඒ සිද්ධිය තුල තිබෙන අනාත්මය. ඇත්ත වශයෙන්ම මේක නිකන් මේ තත්කාලේ වැඩක් ඇත්තට. මේ මොහොතේ කරන වැඩක් නෙවෙයි. පස්සේ හිතන එක නෙවෙයි මේ මොහොතේ ගොඩක් වෙලාවට. එතකොට දැන් මේ විදර්ශනාවට අත්‍යවශ්‍යයි ඒ වෙන හැම සිදුවීමකම ඉපදීමක් තියෙන්න ඕන නැතිවීමක් තියෙන්න පැවැත්මක් තියෙන්න. ඒ කාරණා තුන ඕන. අපි ඒවට කියනවා ස්වභාව ලක්ෂණ. දැන් බලමු අනිත් ටික. අර 10ක් තියෙනවනේ. පරිච්ඡේද රූපය. ඒ කියන්නේ ඒක දෙකක් තියෙනවා. එකක් තමයි අජට ආකාශය සහ මේ ඊළඟ කියනවා පරිච්ඡේද රූප. ආකාශ ධාතු කොටස් දෙකක්. පරිච්ඡේද රූපය සහ අජට ආකාශ. ඒ කියන්නේ දැන් ලෝක කුහරය කියන්නේ මොකද්ද? පරිච්ඡේද රූපයක්. දැන් මේ මුළු දැන් මම මෙතන පේන්නේ මේ ලෝක කුහරය තුල මම ඉන්න නිසා. නේ? නැත්නම් මේ රූපෙත් ඔබට හරියට ගන්න බෑනේ. ඊළඟට දැන් ඒකේ ඇතුළේ තිබෙනවනේ දැන් මේ තියෙන ටිකෙත් ඔබට තියෙන ආකාශ ධාතුවක් පේනවා. ඒ කියන්නේ මෙතන තියෙන ලොකු වස්තුයි පොඩි වස්තුයි අතර වෙනසක් ඔබට පේනවනේ. අන්න එතනත් ඔබට මේ රූපේ ග්‍රහණය කරගන්න පහසුවක් තියෙනවනේ. පොඩි වස්තුවෙන් ලොකු වස්තුව, ලොකු වස්තුවෙන් පොඩි. ඒ වගේ මේ ලොකු පොඩි වස්තු තියෙන මහා අජට ආකාශය. එතන ආකාශ ධාතු කොටස් දෙකක්. එතන ස්වභාව ලක්ෂණයක් ගන්න පුළුවන් උපාදයක් තියෙනවද? වයෝ වීමක් තියෙනවද? පැවැත්මක් එහෙම එකක් අපට ගන්න බෑ. විකාර පහ. විකාර පහයි කිව්ව මොනවද? කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, රූපස ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ඕවා ස්වභාව ලක්ෂණ තියෙනවද උවයි? රූපේ තිබෙන මේ මෘදුභාවය, සහැල්ලුකම, කර්මඤ්ඤභාවය සහ අර ඇඟේ ශාරීරිකව කරන මෙහෙම කරාම මේ අංගෝපාංග එහෙම කරාම හැදෙන රූප ඊළඟට ශබ්දවල ඒවා එහෙම එකක් නැගන්න බෑ. විදර්ශනාවට ගන්න. ලක්ෂණ රූප 4. දැන් ඊතර කට්ටිය වරද්ද ගන්න පුළුවන්. ලක්ෂණ රූප 4. මේ උපචය, සන්තති, ජරත, අනිච්ච. දැන් එතන කියන්නේ දැන් අපිට මේ රූපය හැදෙන්න කලින් දැන් කලලයක් කියන එක ගන්නකො එම්බ්‍රියෝ එකක්. කලලේ හැදෙන්න කලින්ම කල්ලට කියනවනේ ඔයා අනිත්‍යයි කියන්නේ. ඒ රූපේ හැදෙනකොට මේ 4 නිර්මාණය වෙනවා. ඉතින් ඒකත් අපිට එතන ගන්න බෑ. මොකද ඒක රූපයක් ආරම්භය වෙන ටිකක්. රූපේ හැදෙන්නත් කලින් එනවා ටිකක්. ඒ නිසා විදර්ශනාවට ගන්න පුළුවන් වන්නේ අර නිප්පන්න රූප 18 පමණයි. ඒ 18 සහිත ඒවා තමයි අපිට ගන්න වෙන්නේ. අනිත්‍යව ගන්න බෑ. අපිට න අනිප්පන්න රූප. මොකද අපි දැන් විදර්ශනාව කියන්නේ ලොකු තැනක් නේක.
දැන් හැබැයි අනිත් ඒවා සංස්කාර තමයිනේ. ඒක සංස්කාර. ඒ ඔක්කොම සංස්කාර කියලා අපිට එහෙම ගන්න පුළුවන්. නමුත් කෙලින්ම අපි ගන්නවා නම් ඔබ්ජෙක්ට් එකක් වශයෙන් අපි ගන්න වෙන්නේ මේ 18. නිබ්බාන. එහෙනම් ගොඩක් පිං හමුතරනේ. ඒ වගේම මම උතන තව එකක් සම්බන්ධ කරනවා. ඔබට මතකද දන්නේ අපි ඔය සිත් ගැන කතා චිත්ත ගැන කතා කරද්දී අපි එක දවසක් කරා මේ මොනවාද කාම සෝබන චිත්ත ටිකනේ. කාම සෝබන කියන්නේ මේවා මේනාද මේ. කුසල මහා කුසල මේ ඒ වගේම මහා ක්‍රියා මහා විපාක චිත්ත අපි කතා කරා. එතනදී අපි කිව්වා මේ දැන් කුසලයක් කරනකොට ඒ කුසලය අලෝභ අදෝස අමෝහ සහිතව කරොත් ඒක මොකක් බවටපත් වෙන්නේ? මහා කුසලයක්. ඒ මහා කුසලයක්. නමුත් ඒක කොහෙටද ලීඩ් වෙන්නේ? යන්නේ කොහෙටද ඒක? දැන් ඕනම අපිට දානයක් පූජා කරා කියලා. මම උදාහරණයක් ගන්නම්. ඔය දානි පූජා කරනකොට හරියටම අලෝභය තියාගෙන, හරියටම අදෝසය තියාගෙන, හරියටම අමෝහය තියාගෙන ඔක පූජා කරනවා. එතකොට ඒක වෙන්නේ ඒ සාමාන්‍ය කුසලය විදර්ශනා කුසලයක් බවට පත් වෙනවා. දැන් ගොඩක් අයගේ කුසල් විදර්ශනා කුසල් නෙමෙයි ඒවා. ඒවයි ගොඩක් තියෙන පිං ස්වරූපයක් වශයෙන්. එතකොට ඒ විදර්ශනා කුසලයේ වඩාගත්ත කෙනා තව ටිකක් ඒකම දිගට දියුණු කරන් යද්දී එයාට ඇති වෙන මොනවද? එයා ලෝකෝත්තර වෙනවා. ඒ කියන්නේ එයා එහෙමම ගිහිල්ලා සංයෝජන ධර්ම ටික ප්‍රහාණය කරගෙන එයාට ඇති වෙන ළඟට ලෝකෝත්තර සිත. ඒ ලෝකෝත්තර සිතකදී යාට වෙන්නේ අර විදර්ශනා කුසලයේ ලෝකෝත්තර කුසලයක් බවට පත් වෙනවා. ලෝකෝත්තර කුසලය කියන්නේ මොකක්ද? පින්පව් නැති එකක් බවට පත් වෙනවා. නේද? පින්පව් නැති කුසලයක් බවට පත් වෙනවා. يعني කුසල තියෙනවා පින්පව් නැති කුසල. අපි කරන්නේ පින්පව් ඇති වෙන කුසල. නේ? හොදක් තියෙනවා අනිත් පැත්තක් තියෙනවා. සංසාරයට ආයි යනවනේ. ඉතින් ඒක අවශ්‍යයි. මොකද අපිට අදහසක් නැහැනේ මේ නිවන කියන එක කොහොමද අපිට සමීප වෙන්නේ. නමුත් අදහසක් ඇති වෙන්න ඕන සෝතාපන්න වීම සම්බන්ධව. නමුත් අපි සාමාන්‍ය කුසලයක් කරනකොට හැම වෙලාවෙම අලෝභයට බර වෙන්න අවශ්‍යයි. අදෝසයට බර වෙන්න අවශ්‍යයි. අමෝ ඒ කියන්නේ මොනවද? ලෝභය කියන්නේ කිසිසේත්ම භෞතිකව අතහරිනවා විතරක් නෙමෙයි මානසිකව අතහැර ගන්න ඕන. කාට එක දුන්නත් ඊළඟට ඒ හරහා ද්වේෂයක් පොඩ්ඩක්වත් තියෙනවා. තරහක් ද්වේෂයක් තියෙනවා. ඊළඟට මේ මොහොතටවත් අපි ප්‍රඥාව පහළ කරගන්න. අපිට හැම වෙලාවෙම ප්‍රඥාව අපිට නෑ නිවන් දකින්නකම්. නිවන් දකින්නකම් හැම මොහොතකම ප්‍රඥාව නෑ. ඒ නිසා අඩු ගානේ මේ මොහොතටවත් මේ වැඩේ කරනකොට මම ප්‍රඥාව, ඒ කියන්නේ ප්‍රඥාව කියන්නේ කර්ම විපාක පිළිබඳ හොඳ සම්මාදිට්ඨියක් හදාගෙන මම මේ වැඩේ. අන්න එතකොට විදර්ශනා කුසලයක් නිර්මාණය. ඒ හරහා. ඊට පස්සේ අපි ඒක හිමිට දියුණු කරගත්තම මොකද්ද වෙන්නේ? අපි කුසල් කරනවා පින්පව් නැති වෙලා. පින්පව් නැති කුසල් කරනවා. කියන්නේ ලෝකෝත්තර තත්ත්වෙට කියනවා. අපි කියනවා ලෝකෝත්තර කුසලයක්. අපි ඊට පස්සේ විදර්ශනා කුසලය අපි හරවනවා ලෝකෝත්තර කුසලයක්. ඒක ගොඩක් අයට සිද්ධ වෙයි. ඔව් කියන්නේ. ලෝකෝත්තර කුසලයක් කරන එකෙන් මේ පුද්ගලයාට වාසියක් තියෙනවද එතකොට? නෑ මෙහෙමයි. දැන් කෙනෙකු නිර්වාණයට પ્રાપ્ત වුණාම ඒ පුද්ගලයාට සංසාරයට බයක් නැහැ. සංසාරයට ශෝකයක් නැහැ. බයක් නැහැ, ශෝකයක් නැහැ. එයාට පින ගැන අදහසකුත් නැහැ, පව ගැන අදහසකුත් නැහැ. මොකද සංසාර ගමන නවත්තන්න තියෙන්නේ. එහෙමයි. ඔව්. එතකොට එයාට එහෙම එකක් නෑ. නමුත් එයා ජීවත් වෙනකන් කුසලයක් එක්කනේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එයා ජීවත් වෙන්නේ හොඳ විදියට. කුසලය කියන එක හැම වෙලාවෙම මේ පින හදනවා, පව හදනවා කියන එකම හිතන්න හොඳ නැහැ. දැන් රාතන් වහන්සේ මේ කුසලයේ ඉන්නේ පින පව හදන නෙමෙයි. එයා ඉන්නේ මේක තමයි හොඳම විදිය ජීවත් වෙන්න කියලා. දැන් ඒකත් අන්න ඒක හරිම හොඳ චින්තනයක්. හොඳ මෙන්ටැලිටි එකක් ගත කරන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට ලොකුවට ලෑස්ති වෙලා ආරෝපණය කරන්නේ දැන් මේකෙන් මට මොනවා හරි දෙයක් ලැබෙන්න කියලානේ. ඒතකොට අපිට පොඩි ලෝභයක් ඕක හරහා එනවා. අපි අවිඥානගතව එන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ කරන්නේ එහෙම පින පව හදන එක නෙවෙයි. මම මේ හොඳ වැඩේ එච්චරයි. මට එච්චරයි ඕනේ. මේක හොඳ වැඩක් එච්චරයි. එතන ඇත්ත වශයෙන්ම විදර්ශනා කුසලයේ සාමාන්‍ය කෙනෙක් එහෙම කරොත් හැදෙනවා. එයා ලෝකෝත්තර කුසලයට යනවා අනිවාර්යයෙන්. නමුත් රහතන් වහන්සේ කෙනෙක් උන්වහන්සේගේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව දක්වා උන්වහන්සේ කුසලයේ ඉන්නේ. ඒ කියන්නේ පිනක් පවක් වැඩක් නැහැ. සංසාර ගමන නතර කරලා. ඒ වචනයෙන්ම කියන නිවුණ කියලානේ. සදාකාලිකවම නිවුණ.
මේ අපි හැම වෙලාවෙම ගින්නක ඉන්නේ. ඒ ගින්දරින් මිදලා සදාකාලිකවම නිවිලා ගියා. ඒ කියන්නේ හැමදෙරේ ඇත්තටම මේ ලෝකෝත්තර කුසලයේ හැදෙන්නේ මේ විදර්ශනා කුසලයෙන්. ඔව් විදර්ශනා කුසලයෙන් ඒ වුණාට මේ රහතන් වහන්සේ කෙනෙක්ට විතරයි එතකොට. ඒක හැදෙන්න ඔව් ඔව් නෑ අපිත් ඉතින් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා අපි ඔක්කොටම. අපි කාටත් ඒ හැකියාව තියෙනවා. ඉතින් එතකොට ඒක හැබැයි හරියටම ලෝකෝත්තර කුසලයේ හැදෙන රහත් උනෙන් පස්සේ. රහතුනෙන් පස්සේ. අපිට එක මොහොතකට වෙන්න පුළුවන් හම්. එක මොහොතකට අපිට විදර්ශනා කුසලයටපත් වෙන්න පුළුවන්. කුසලයටපත් වෙන්න පුළුවන්. ලෝකෝත්තර කුසලයේ වෙන්නේ ඒක දියුණු කරගෙන රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. එතනින් එහාට ඒ කරන කටයුත්තම විදර්ශනා කුසලයකට වඩා ලෝකෝත්තර කුසලයක්. ලෝකෝත්තර. ඒතර ඒ නිසානේ අපි කියන්නේ රහතන් වහන්සේට කුසල් නැහැ ක්‍රියාසිත තියෙන කියන්නේ. ක්‍රියාසිත තියෙන. ක්‍රියාචිත්තයක් වැඩේ කරනවා විතරයි. දැන් එහෙම සාමාන්‍ය අපේ ජීවිතවල සමහර ඉන්නවනේ වැඩේ කරා ගියා කිසි දෙයක් සම්බන්ධ වෙන්නේ නැහැ ඒවට. එහෙමයි. දැන් මේ ක්‍රියාචිත්තවල ස්වરૂපයක් සමහරලාට මේ සමාජෙත් තියෙනවා. සමහර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට වර්ණාවක් කරයි. මේ මොකුත් නැහැ වැඩේ කරා ගියා. ඒක තමයි හොඳ. ඒ කියන්නේ දැන් කිසිම අරමුණක් නැතුව ඒක අරමුණක් කියන්නේ එහෙම බලාපොරොත්තු හොඳ වැඩේ විතරයි. කරන දේ ඒ දේ කරලා එතනින් ගියා කියලා කියන්නේ එතනින් අවසానයි. ඊට වඩා කිසි දෙයක් බලාපොරොත්තුවක් නැහැ. ඒක ලොකු මෙහෙමයි. ඒක මම දකින්නේ විශාල ආධ්‍යාත්මික දියුණුවක් තියෙන පුද්ගලයෙක්ට කරන්න පුළුවන් වැඩක්. ඒ කියන්නේ එහෙම දෙයක් සාමාන්‍ය කෙනෙකු සාමාන්‍ය මිනිස්සු දැන් නරක වැඩේ කරා කොන්තියාගින්නේ කරන්නේ. දැන් මම නරක වැඩක් කරා මං කවුද කියලා නේද? හොඳ වැඩක් කරන්න ගියත් සමහරු ගොඩක් වෙලාට ගොඩක් අය වෙන්න පුළුවන්. ඒකේ හදා ගන්නවා කොන් නේද? එයා හදා ගන්නවා දැන් මේකෙන් මම විවිධ දේවල් සම්බන්ධව මම අරමුණු වෙන්න ඕන ඉස්මතු වෙන්න ඕන කියන එක නේ. ඉතින් ඒක තවත් ඒ තුළ තිබෙන ලෝක විදර්ශනා කුසලයක් සාමාන්‍ය ලෞකික කුසලයක් ඒක. සාමාන්‍ය කුසලයක් බවට පත් වෙනවා. ඉතින් අපි උත්සාහ කරනවා. මුලින් අපි පටන් අරන් යන්නේ අපි කවුරුත් එකපාරටම මේ ධර්ම මාර්ගයේ එක දවසින් කරන්න බෑනේ. මේක හිමීට තමයි යන්නේ මේ ගමන. ඉතින් ඒ නිසා මේ යන ගමනේ මුල අපි ලෞකික කුසල් කරා. ඊට පස්සේ අපි විදර්ශනාවට එන්න අවශ්‍යයි. ඒකේ දියුණුව වශයෙන් ලෝකෝත්තර தත්ත්වය අපිට දකින්න පුළුවන්. හැදෙරි හම්බුනේ ගොඩක් පිං. ඒතර කාට හරි ප්‍රඥාව නැති වෙලා අලෝභ අදෝස කරොත් විදර්ශනා කුසලයක් වෙන්නේ නැහැ. ඒක කොහොමද කියන්නේ? අර කියන්නේ මොකද්ද කියන්නේ ඒක? දිට්ඨිගත විප්පයුක්ත කියලා කියන්නේ. අන්න ඒත් එහෙම වුණාම යාට විදර්ශනා කුසලයේ පහළ වෙන්නේ නැහැ. සාමාන්‍ය කුසලයක්. ගොඩක් අයට ඒක වෙනවා. එහෙමයි හැමෝටම. කුසලයේ කරනකොට අනිවාර්යෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අර සම්මා දිට්ඨිය පහළ කරගෙනම කරන්න ඕන. පහළ කරගෙනම කරන එක තමයි ජයග්‍රහණ. ඉතින් මෙහෙමනේ අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන අමාරුවෙන් දෙයක් කරන් අනේ මමත් පාවිච්චි කරන්නේ නැහැ කියලා ඔක කරන්න ගියාම මිනිස්සු ප්‍රඥාවට පහළනට වඩා අලෝභ දෝෂෙන් විතරක් කරනවා ගොඩක් වෙලා. ඇයි මොකද ප්‍රඥාව කියන්නේ කර්මඵල පිළිබඳ සහ සම්මාදිට්ඨියෙන් අනාගත ජීවිත ගැන අර වලට ආස කරනවා ඊළඟ ජීවිතවලට. එතකොට ප්‍රඥා සාධකේ බැහැර වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම එහෙම අනාගත ජීවිත ගැන නොහිතා කරාම තමයි ඊළඟ ජීවිතත් හොඳ වෙන්නේ. ධර්මයට අනුව. දැන් ධර්මයේ කියනවා ඔය මේ උලාරේසු පංචසුකාම ගුණේසු චිත්තං නමති. සමහරු ඉන්නවා මේ ජීවිතේ මේ සූත්‍ර පිටකේ තියෙන එක. මේ ජීවිතේ යාට පංචකාම සම්පත්තිය හොඳටම තියෙනවා. හැබැයි යාට ඒක පාවිච්චි කරන්න හිතක් දෙන්නේ නැහැ. ඒක හරි බරපතල තැන. අපි දකිනවා සාමාන්‍යයෙන් මොනවාද රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය මේවා සමහරුන්ට තිබෙනවා. නමුත් එයාට දැන් පාවිච්චි කරන්න හිතක් එන්නේ නැහැ. දැන් ඔය කාමයට වැටෙනවා කියන්නේ ඒකක් ලොකු වැඩක් බලනවා. සමහරුන්ට කාමයේ පහළ වෙන්නේ නැහැ සමහර අයට. ඒ කියන්නේ මේක සුළුවට හරි පාවිච්චි කරන්න හිත පහළ වෙන්නේ. හොඳ කෑම ටිකක් ගන්න. නේ? හොඳට ජීවත් වෙන්න. නේ? ධර්මයේ උනත් අහන්න එපා කන පොඩ්ඩක් හොඳට තිබිලා නේ. හොඳ රූප ටිකක් බලන්න කියන්නේ හොඳ ධර්මානුකූල. ඒවට පොඩි කාමයක් ඇති වෙන්න ඕන. ධම්මකාම කියලා කියන්නේ. ඒ බුදුහාමුදුරු කියන්නේ මොකේද පරාභව සූත්‍ර ධම්මකාමෝ නේ? එහෙම කියනවා නේද? ධර්මයටත් පොඩි කැමැත්තක් තියෙනවනේ කියලා. සමහරුන්ට ඒවා ඒ තැන්වල හිටියට පහළ වෙන්නේ නේ. ගියාත්ම මොකද කරලා තියෙන්නේ? ගියාත්ම කළා තියෙන අපින් ඒවට බලාපොරොත්තු සහිතව. එහෙම වුණාම වෙන්නේ මේ ජීවිතේ ලැබෙනවා ඒවා විඳ ගන්න බැරි වෙනවා. හරි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා අපි යම් දෙයක් කරනකොට
අපේ මේ බලාපොරොත්තු සහිත බව තමයි ගොඩාක් අඩු කරගන්නේ. ඕක ඉතින් ගොඩාක් මේ ඉන්දියානු සාහිත්‍ය, වේද සාහිත්‍ය, උපනිෂද් වලත් කියන එකක් ඕකට. ඒක හොඳ වචනයක් තියෙන උපනිෂද් වගේ පොත්වල අර ඉස්සර අපිට මතකයි මේ ක්‍රිෂ්ණමූර්ති වගේ කට්ටිය කියපු වචනයක්. ඒකේ තියෙන්නේ මේ දෙයක් බලාපොරොත්තු සහිතව කරන්න එපා කියලා. ඉතින් ඒ වගේ තියෙනවා. ඒ නිසා එහෙන් බැලුවයින් පස්සේ ඒක තමයි ලොකුම ජයග්‍රහණය. ඒක තියෙන කට්ටියටත් කියනවා ප්‍රඥා සාධකේ නැති අය. එහෙම නැති අයට කියනවා. ඒ කියන්නේ ඒක තියෙන අයට කියන ප්‍රඥා සාධකේ තියෙන අය, නැති අයට ප්‍රඥාව එතන නැතිවන්නේ. ආමුදුරනේ දැන් බුද්ධ ආගම ආයනේ ගොඩක් වෙලාවට ඔය තව ආත්මයක් තියෙනවා කියලා හිතන්නේ. දැන් එහෙම නැති අයත් ගොඩක් හොඳ වැඩ කරන. ඒතකොට ඒගොල්ලෝ ලබන ආත්මයකින් ඒක ප්‍රයෝජන ගන්නවා කියලා හිතන්නේ නැහැ. ඔව් එතකොට දැන් එතන හොඳ දෙයක් තියෙනවා. දැන් අන්න ඒක හොඳ තැනක්. දැන් Hindu ආගමේ සහ බෞද්ධ ආගමේ කියන්නේ ඔය අපි මේ ඊළඟට පවතිනවා කියලා. එතකොට දැන් අනිකුත් ආගම්වල මේ ජීවිතේ පමණක් තියන අය දැන් එතනත් වැදගත් වෙන්නේ ඒ කවුරු මේ වැඩක් කරා. අපි හිතමුකෝ XYZ කියන කවුරු වුණත් හොඳ වැඩක් කරා කියන්නකෝ. ඒ කෙනා ඒක බලාපොරොත්තු රහිතව කරනවා නම් එතන සම්මාදිට්ඨියක් තියෙනවා. එයා දන්නේ නැහැ. නමුත් සමහරවිට එයාට ඒ කියන්නේ එයා මේ බණ පොත කියවලා තියෙනවා. නමුත් එයා ඒ කරන විදිය සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියක් තියෙනවා කියලා හිතනවා ඒතකොට වෙනවා. ඒ සම්මාදිට්ඨිය තියෙනවානේ. අපි කියවනේ සම්මාදිට්ඨිය වර්ග තුනක් තියෙනවානේ. දසවත්තුක සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මතකනේ අපි කතා කරන්නේ ඔය සම්මාදිට්ඨි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. එතකොට දසවත්තුක සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දීම කියන එක ප්‍රතිඵලදායකයි. දැන් ඕක බෞද්ධය විතරද හිතන්නේ? මේ ලෝකේ නැද්ද මේ ලෝකේ ගොඩාක් මේ පරිත්‍යාගශීලී වැඩ කරන්නේ බෞද්ධයද? ඔය ආධාර කරන්නේ අසරණ ළමයින්ට යුද්ධ තියෙන පළාත්වලට කවුද ආධාර කරන්නේ? බෞද්ධය නෙමෙයි ගොඩක් කරන්නේ. එහෙන් බැලුවම මේ කවුරුත් කරන වැඩක්. මේක බණපොතින් බලලා හොයාගෙන කරන එකක්. හිතාගෙන නෙවෙයිනේ කරන්නේ. දීමේ විභාගයක් තියෙනවා කියලා හිතාගෙන නෙවෙයි ඒගොල්ලෝ කරන්නේ. අර ළමයාට හොඳක් වෙන්නේ. ඒගොල්ලන්ට ගොඩක් ප්‍රඥාව තියෙනවා බැලුවම. සම්මාදිට්ඨිය හොඳට තියෙනවා බැලුවම. එහෙන් බැලුවම. දැන් අපේ කෙනා ඕක කරන්න ගියාම ඊළඟ ආත්මයක් හිතාගෙන ওই ටිකත් කරා. ඊට පස්සේ එයාට අරයටත් වඩා අඩු මට්ටමකට මේ ආවේ. ඉතින් ඊළඟ ආත්මයක් තියෙනවා තමයි. නමුත් ඊළඟ ආත්මෙ මම හොඳින් ඉන්න ඕන ගොඩක් බලාපොරොත්තු සහිතව කරන්න ගියාම ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේක තියෙනවානේ අම්මා කියන්නේ විශේෂ පුද්ගලෙක්, තාත්තා විශේෂ පුද්ගලෙක් නේද? ඒවා තින් අනිත් ඔය අය කොච්චර කරනවද ඒවා? සැලකීම, කටයුතු කිරීමනේ සම්මාදිට්ඨිය තියෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ වෙනම අඳුනගෙන නැහැ. එහෙන් බැලුවෙන් පස්සේ මේ අපිට එහෙම වර්ගීකරණ කරන්නත් බෑ. මේ අයට මුකුත් නැහැ, එහෙම නැහැ කියලා. මොකද හැම දිනාම බැලුවම එක එක විදියට මේ අපි කරන ටිකම අපි කළ යුතුද කරනවට කළ යුතු දේ ටික ඒගොල්ලෝ කරගන්න. තව අපිට එක ප්‍රශ්නයක් අහලා අපි පුණ්‍ය අනුමෝදනාවට සම්බන්ධ වෙමු. දැන් හම්දුනේ මේ අභිධර්මයේ දැන් මූලික වශයෙන්ම කොටස් හතරකට බෙදලානේ කරන්නේ. නාම ඊළඟට චිත්තචෛතසිකයි රූප නිබ්බාන කියලා. දැන් අපි නාම කොටස කරා රූප කොටස දැන් කරනවා. ඒ වගේම මේ නිබ්බාන කොටස කියන එකේ හම්දුනේ ඔය වගේ විශාල විස්තරයක් ඔකේ තියෙනවා. විශාල විස්තරයක් නැහැ අත වශයෙන්. නමුත් අපිට දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. ඔව්. දැනගත යුතු කාරණා ටිකක් තියෙනවා. අර නිබ්බාන ධාතු දෙක, සෝපාදිස නිබ්බාන ධාතු, සානුපාදිස නිබ්බාන ධාතු. ඊළඟට දැන් මේ නිබ්බාන සහ වාන කියන දෙක. වාන කියන්නේ තෘෂ්ණාවට, නිබ්බාන කියන බැහැර වීම. මේ වගේ කාරණා ටිකක් තියෙනවා. අත වශයෙන් මේ ටික අඳුනාගත්තයින් පස්සේ එතනින් එහාට කොහොමත් ඉතින් නිවන තමයි තිබෙන්නේ. නමුත් එතන යම් කාරණා ටිකක් තිබෙනවා. මේ වගේ ගොඩාක් විස්තර නැහැ. දැන් මේ වගේ කඩලා මොකුත් නැහැ. ඒක ඉතින් නාමයේ ස්වરૂපයක්. චිත්තත් නාම, චෛතසිකත් නාම, නිබ්බානත් නාම. රූප විතරයි.
එහෙමයි හම්බුනේ. හොඳයි අපි එහෙනම් අවසන් කරමු. අද දවසේ අපි ධර්ම දේශනාවෙන් ඔබ අපි දැනගත්තේ රූප විභාගය. ඒ කියන්නේ මේ රූප ඒක විදිහට නැත්නම් රූපයට තිබෙන පොදු ලක්ෂණ ටිකක් ඒ වගේම රූපයේ තියෙන විවිධ ලක්ෂණ ටිකක් විවිධ වශයෙන් අපි විභාගය කළා. අපි ලබන සතියේ අපිට කරන්න තිබෙන්නේ රූප ඇතිවීමේ හේතු. ඒ කියන්නේ රූප කොහොමද ඇතිවන්නේ? ඒවට හේතු තිබෙනවා හතරක්. ඒවා තමයි සාකච්ඡා කරන්නේ. අද දවසේ මේ ඇති කරගත්තා වූ සියලු කුසල් ඔබ අප සම්දනා නම් මේ පරලෝකීය ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. මේ පරලෝකීය ඥාති මෙපින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා සංසාර ගමන සූපපත් කරගන්නවා. අවසාන වශයෙන් උතුම් නිවන් සුවයටම පත් වෙත්වා කියලා සාදුකාරය. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ඒ වගේම ලෝකයේ සමුද ශාසනය පව ආරක්ෂා කරන දෙවිවරු නාගයන් ආදී සියලු බල සම්පන්න සියලු අය මෙපින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙලා ඔබත් අපත් ඔබගේ දෙමාපියවරුන් සහෝදර සහෝදරියන් දරුවන් හැම දිනාටම මේ ලෝකවාසී හැම දිනාටම විශ්වයේ ඉන්න හැම දිනාම චිරාත් කාලයක් හොඳින් ආරක්ෂා කරගෙන ලබත්වා දෙවියෝ පතන අවබෝධයකින් උතුම් නිවන් සුවය කරාම එළඹෙත්වා කියලා සාදුකාරය. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. පින්කම අවසන් කරන්න කලින් හෙට දවසේ වස්සාන පූජාව හෙට හවස 5ට වසන් පූජාව පැවැත්වෙනවා. එහෙනම් අද දවසේ ලබාගත්තා වූ සියලුම කුසල් හේතු වෙලා ඔබ අප සෑම දිනාටම ජාත්‍යාදී දුක්ඛයන්ගෙන් කෙලවර බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවයම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්නට මේ කරගත්තා වූ සියලු කුසල් ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරය කරන්න කවුරු වැඳ ගන්න ආශිර්වාද. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහ. දැන් අපි ලබන සතියේ රූප සමුත්ථානයයි සාකච්ඡා කරන්නේ. ඒ අතරේ ඔබට ප්‍රශ්නයක් තිබුණා නම් ඔබට පුළුවන් අහන්න. අපි ඊමේල් කරලා අහන්න පුළුවන්. මේ අතරේ ප්‍රශ්න මොනවද? ස්ලයිඩ් සම්බන්ධව ප්‍රශ්න තිබෙනවා නම් මොකද සමහර දේවල් තේරුම් ගන්න බැරි නම් ගොඩාක් පහසු කරන්නට උත්සාහ කරනවා. ඒකට හානියක් නොවන ආකාරයට ඉතින් බලමු අපි එන විදිහට. හොඳයි එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.